මොවුන් අපේ දිනදා ජීවිතයේ කොටසක්. ඇතැම් විට මොවුන් අපේ පවුලේ සමාජිකයන් වගේ. අපේ තනිකම මකා පීඩාකාරී මානසිකත්වයෙන් අපිව මදකට මුදවා. ඉතා සුළු මොහොතකට වුවත් අපේ වගකීම් රාජකාරී හෝ ගැටලු අපිට අමතක කොට යහළුවෙක් නැත්නම් සගයෙක් වන මේ සුරතලුන් ගැන කතා කිරීමට රැඳී සිටින්න ටීවී රොයල් සමග. අයිබෝන් අයියේ. අයිබෝන් මල්ලි. අයියා ගැන අපිට පොඩි හැඳින්වීමක් දෙන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින්. මම හැඳින්වීමක් කරොතින් මම ආශාන් පරණේවා ඉස්කෝලේ ගියේ ඉසිපතන විද්‍යාලයට. එතනින් පස්සේ මම මාධ්‍ය ශාස්ත්‍රයේ වැඩ කළා මාධ්‍යවේදියෙක් විදිහට වෘත්තීය මාධ්‍යවේදියෙක්. ඉතින් දැන් අවුරුදු 10ක් අවුරුදු 9ක් 10ක් විතර. ඉතින් ඒකත් එක්කම තමයි මේ පෙට්ටෝක් කියන channel එක පටන් ගත්තේ. ඉතින් මේ පෙට්ටෝක් channel එකත් එක්ක මේ විද්දි 1,60,000කට වැඩි අපිට ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉන්න YouTube එක ඇතුළේ විතරක්. ඉතින් ඒකලොත් එක්ක පෙට්ටෝක් කියන මේ බ්‍රෑන්ඩ් එක හදන්න මේ වෙද්දි අපිට ඉස්සර වගේ නෙමෙයි අපි අවුරුදු 3කට පටන් ගත්තා වගේ නෙමෙයි මේ වෙද්දි මුළු ලංකාවම ගොඩක් දෙනෙක් දන්න බ්‍රෑන්ඩ් එකක් වඩ පත් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ සුළුසුළුන්ට ආදරය කරන ගොඩක් කට්ටිය අතර දන්න බ්‍රෑන්ඩ් එකක් බඩ පත් වෙලා තියෙනවා. ඒ වගේම අපේ ඉන්න කට්ටියගේ වැඩිවීමක් වෙලා තියෙනවා. ඉතින් ඒතකොටම විශේෂ ස්ටෝරියක් ගේන්න ඕනේ මේ වෙලාවේ. මේක පටන් ගන්නකොට අපි ඇත්තටම හිතුවේ නෑ මේක ගොඩක් හිට් වෙයි කියලා ලංකාවේ. ඉතින් විශේෂයෙන්ම විහිංග ස්තුතිවන්ත වෙන ඊට පස්සේ රොෂාන් සහ සහන් මේ අපි ඉන්න ක්‍රූ එක මේන් ක්‍රූ එකත් එක්ක ඊට පස්සේ දැන් අපිට මාකටිං ටීම් එකක් ඉන්න වෙනම. ඉතින් ඒ හැමෝටම මේ වෙලාවේ ස්තුතියක් වෙන්න වෙනවා. අපේ මේ ආපු ගමනට අපිට ශක්තියක් වෙච්ච හින්දා. දැන් අයියේ ලංකාවේ සුරතලුන් ගත්තොත් ඇත්තටම ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ වුණත් දැන් මේක අපිට ඉතිහාසයක් කියන්න බෑ. මිනිස්සුයි සත්තුයි මේ අසුරු කරලා තියෙනවා ගොඩාක් මේ කාලෙක ඉඳලා. අපිට වර්ණ පොත්පත් වෙලා කියවෙනවා ඒ වගේ. ඒක මේ ලොකු ඉතිහාසයක් තියෙනවා. දැන් අයියේ ඒ ඉතිහාසයටත් වැඩිය ඉස්සර අපි ඔය කාලා ඉතුරු වෙච්ච ඉඳුල් දීලා ඔහොම හැසිරිච්ච සත්තු මේ වෙද්දී පෙට් ෂෝස්ුයි මේ හොඳ එක සත්තු වර්ග නැත්තම් වෙන බ්‍රීඩ්ස් ඔය දුර්ලභ ගණේ බොහෝ වටිනා සත්තු මේ ලංකාවට ගෙන්නලා පිට රටින් නැත්තම් ලංකාවේදී බ්‍රීඩ් කරලා කොහොම කරලා කොහොමද ඒ ට්‍රාන්සිෂන් එක වුනේ? ඒක ආවේ කොහොමද ලංකාවට මේ ඔය බටහිර රටවල තියෙන ආభాෂය මේ සත්තු එක්ක තියෙන? ඒක මෙහෙම මල්ලි දැන් බටහිර රටවල ආభాෂය කියන්නේ දැන් අපේ රටේ අපිට ආවේනික සතෙක් තාම හොයාගෙන නැහැ දැනට. හැබැයි පිට රටවල ආවේනික සත්තු ඉන්නවා. සමහරලාට ඇමරිකාවට අනන්‍ය සත්තු ඉන්නවා. හැබැයි අපේ රටට එහෙම කියලා අපේ රටට ජාතික පක්ෂයක් ඉන්නවා. අපේ සමහරලාට අපේ අලියා වෙන රටවල දකින්න නැහැ. සමහරලාට ඉන්දියාවේ ඒ ආශ්‍රිත දකින්න පුළුවන් වුණාට අප්‍රිකානු වල අපේ අලියා වෙනස්. ඉතින් ඒ වගේ අපිට ආවේනික සත්තු ඉන්නව නැත්තේ නෑ. හැබැයි මේ ඩොග්ස්ලා කියන කට්ටිය නැත්නම් ඩොග් බ්‍රීඩ් එකක් අපිට නෑ. හැබැයි ඇමරිකාවට ඒගොල්ලන්ගේ ඉන්න පුළුවන්. තව පිට රටවල ඒගොල්ලන්ගේ ඉන්නවා අනන්‍ය බ්‍රීඩ් එකක්. ඩොග් බ්‍රීඩ් එකක්. හැබැයි තාම ලංකාවට ඒ වගේ බ්‍රීඩ් එකක් නෑ හම්බ වෙලා. ඉතින් අපි හිතනවා ඉස්සරහට ඒ වගේ බ්‍රීඩ් එකක් නිර්මාණය කරන්න අපි කතා බහයිදී ඒක කතා කරමු. ඉතින් ඔයා කිව්ව ප්‍රශ්නට දැන් පිට රටින් බල්ලෝ ආපු එක ගැන. පිට රටින් බල්ලෝ වෙනවා කියන්නේ ඕක ළඟදි වෙච්ච දෙයක් නෙමෙයි. ඕක සෑහෙන කාලෙකට කලින් වෙච්ච දෙයක්. මොකද ඩොග් ෂෝස් කියන එක මේ ළඟදි පටන් ගත්ත දෙයක් නෙමෙයි. පිටරට පටන් ගත්ත දෙයක්. ඉතින් මේ පිටරට සම්ප්‍රදාය මෙහෙ ඇවිල්ලා ආවට පස්සේ ලංකාවේ තියෙනවා ක්ලබ්ස් දෙකක්. KSL කියලා එකක් ක්ලබ් එකක් තියෙනවා. CKC කියලා තව ක්ලබ් එකක් තියෙනවා. ඉතින් ඒක මේ ක්ලබ්ස් දෙකටම ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. CKC එකට මම හිතන්නේ ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් පරණ ක්ලබ් එකක්. ඉතින් මේ පරණ ක්ලබ් එකත් එක්කම අපි ඔය කතා කරන මේ බණ්ඩාරනගර මහත්තයලා ඉඳලා ඒ කාලේ කට්ටියගේ බල්ලෝ ඉඳලා ඉන්න සොරදොළුන් විදියට. ඉතින් ඒගොල්ලෝ ඩොග් ෂෝ කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කප්ස් අවෝඩ්ස් අරගෙන තියෙනවා. ඒ හැම දෙයක්ම ඉතිහාස කතන්දරේ තියෙනවා. ඉතින් මට හරියටම කියන්න බෑ මෙන්න අර නිදාස ලැබුණේ 1948 පෙබරවාරි 4 වෙනිදා වගේ මට හරියටම කියන්න බෑ මෙදා දවසේ තමයි පළවෙනියටම පිටරටින් බල්ලෙක් ගෙනාවා කියලා. ඉතින් ඒක මට කියන්න බෑ. මම මේ කතා කරන වෙලාවෙත් අලුතෙන් බ්‍රීඩ් එකක් ලංකාවට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් පිටරටින් බල්ලෝ ගෙනවා කියන්නේ මම හිතන්නේ හොඳ දෙයක්. ලංකාවේ කවර ගියොත් පිටරටින් බල්ලෝ ගෙන හින්දා ලංකාවේ බල්ලොන්ට නැත්නම් අපි කියන ස්ට්‍රේ ඩොග්ලට අපි කියන්නේ ඒගොල්ලොන්ට ශ්‍රී ලංකන් හවුන්ඩ් කියලා. පෙට් ඩොග් එකෙන් කියන්නේ අපිට ශ්‍රී ලංකන් හවුන්ඩ් කියලා. මොකද කවදා හරි දවසක ලංකාවෙන් අනන්‍ය ඩොග් බ්‍රීඩ් එකක් හිටියොත් ඒ ඉන්නේ ශ්‍රී ලංකන් හවුන්ඩ් කෙනෙක් විතරයි. ලැබ්‍රඩෝර්ට රටක් තියෙනවා. ජර්මන් ෂෙපර්ඩ් රටක් තියෙනවා. හැබැයි මේ ශ්‍රී ලංකන් හවුන්ඩ් නැත්නම් අපි කියන්නේ පාරේ ඉන්න බල්ලා ස්ට්‍රේ ඩොග්ට රටක් නැහැනේ.
අපිට එහෙම කට්ටිය ඉන්න ඇති බලංගොඩ මානවගේ ඉඳලම බල්ලා කියන එක්කෙන අපිත් එක හිටපු කෙනෙන ඒට කලින් ඉඳලා ඉතින් එතකොට ඒ බල්ලා ඕකේ ඒ කාලි නම් හිටපු ස්ට්‍රක්ෂ එකක් ඒ කාලි නම් හිටපු ෆේස් එකක් ඒ කාලි නම් හිටපු කෙනෙක් ඉන්න ඇතින් ඉතින් එයා තමයි අපේ අනන්නතාව අපේ ඩෝග්ස්ලගේ බ්‍රීඩ් එක අනන්නතාවයා ඉතින් කවදහරි දවසක මේ විද්දි කේසල්ල ගත්ත එක ඒක සභාපත්තුමත් එක මේ වෙද්දි වැඩ කරගෙන යන මේ බ්‍රීඩ් එක ලංකාව කවදහරි ජාතන්තර පෙන්න්න ස්ට්‍රේඩෝ කියන් ලංකා බ්‍රීඩ් එක මේකලට අන්න බ්‍රීඩ් එක ඉතින් කවදර දසක පුළුවන් අපිතමක දැ මේකල්ලම ගෙන්න්නගන්න අපිට ලොක ගානක් වියදන් කරන්න වෙනවන ඉතින් අපිට හිතන්න පුළුවන් කවද දසක අපිට විදේශ විනිමේ ගලාගෙන එන්න පුළුවන් අපේ ඩොග් බ්‍රීඩ් එක පිට ඇරයුති ඉතින් ඒවගේ තත්කට මේ රට ගන්න පුළුවන් හැකියාවක් තියයි ඉදිරි කාලේ ඉතින් මංහිතන්නේ ඒකට රට පාලය කරන උදවියකින් සපෝට්ටයක් ඕනවෙයි ඉතින් ඊට පස්සේ මේකට අදාළ කරන සාමාජ කමිටිස් වලින් සපෝට්ටයක් ඕනවෙයි ඉතින්ගේ හැම එකත් එක්ක මංහිතන්නේ අපට වැරිකමක් නෑමක අනිත්‍රටාලට ඉන්නවන අය අපට ඉතර බැරි අප කට ඉන්නවන අසවල වැඩ කරන ලංකාය කට්ටිය අපට හට ඉන්නවනම් පිටරටවල් ඉන්න සුපිරි පෙළේ වෛද්‍යවරුම් වෙලා ඇය අපට බල අපේ සත්තුම ගෙනිය දැන්යි අපිට ගොඩක් අහන්න හම්බෙන්නේ ඩෝග් බ්‍රීඩ්ස් නැත්තම් මෑතකදින් ලහන්න හම්බෙනවා එක එක ජාතියේ කුරුල්ලෝ වර්ග පක්ෂීන් වර්ග. දැන් මේ සුනකයිනු පක්ෂීනු යරෙන්න වෙන මොන ජාතිය සතුන්ද ඔය ආවේනික සත්තු පිටරටවල් වලින් මෙහෙට ගේන්නේ. ඔය එක එක එක්සොටික් බ්‍රීඩ්ස් ගෙන්නන්නේ. සුනකයෝ ඇරෙන්න ඔයා කිව්වා වගේ කුරුල්ලෝ ගේනවා. මං හිතන අපි මේ ළඟදී දවසක ප්‍රෝග්‍රෑම් එකක් කරා ආසියාවේ තියෙන ලොකුම කුරුල්ලෝ ඉන්නේ තියෙන්නේ ලංකාවේ. හම්බන්තොට බර්ඩ්ස් පාර්ක් එකේ ඉතින් ඒකේ පිටරටවල කුරුල්ලෝ ගොඩාක් ඉන්නවා. ඉතින් එතකොට ඒ වගේ සහ අපි කතා කරලා තින් එහෙම දැන් ඔයා කතා කරන්නේ පූසෝ. ඔව්. ලංකාවේ ඉන්නවනේ පූසෝ. පාරේ ඉන්න පූසෝ. එතකොට ඒ වගේ පිටරටේ පූසෝ ගේන. එතකොට ඔය ගිනි පිග්ස්ලා. එතකොට අපිට කියන්න බල හැම්ස්ටර්ස්ලා. ඒ හැමෝම ලංකාවේ හිටපු කට්ටියනේ පිටරටින් මේකලට ගේන කට්ටිය. ඉතින් ඊට පස්සේ මාළු මාළු මේ වෙද්දී ඒක උන්මාදයක් කියලා තියෙන සමහර කට්ටිය අතර ඊට පස්සේ පරවියෝ හරදේ කුරුල්ලෝ අතර ඉන්න එක්කෙන්ට පරවිය කියන්නේ හැබැයි මාළු කතා කරොත් මාළු සමහරලාට ලංකාවේ ඉන්න ලක්ෂ 20ක මාළු ලක්ෂ 30 මාළු ඉන්නවා මේ වෙද්දී ලක්ෂ 30 මාළුත් ඉන්නවා ඉතින් අර සමහරකට හිතෙන්න පුළුවන් දැන් මම මේ කතා කරද්දි මේ ඇයි මෙච්චර ගාණක් දීලා සතෙක් ගන්නෙ සතෙක් මිලදී ගන්නෙ සමහරකට හිතෙන්න පුළුවන් ඇයි ඕක මේ අහිංසක මනුස්සයට බෙදලා දෙන්න පුළුවන් මේ සල්ලි අහිංසක මනුස්සයෙක් වෙනුවෙන් මේක වියදම් කරන්න පුළුවන් ගයක් හදලා දෙන්න පුළුවන් කියලා. ඇත්ත. ගයක් හදලා දෙන්න පුළුවන්. එතකොට අපිට මේ සතා ගන්න විදියක් නැහැනේ. ගයක් හදලා දෙන්න ඒකත් ඕකේ ඒකත් දෙයක් තමයි. මම කියන්නේ ඒක වැරදි දෙයක් කියලා. ඒ වගේ දේවල් වෙන්න ඕනේ. හැබැයි අපිට කියලා තියෙනවනේ හොබි එක. ඉතින් අපිට කියලා හොබි එකකට අපි රුපියල් 5000ක් වියදම් කරලා සමහරවිට බ්‍රෑන්ඩඩ් ෂර්ට් එකක් ගන්නවා වගේ තමයි අපිට ඕන නම් ඒ සතා අපිට ඒක ගන්න ඕනේ. ඒක හොබි එකක් වෙන්න පුළුවන් සමහරවිට ඒක අපි ඒ සතට දෙන ආදරය වෙනුවෙන් වෙන්න පුළුවන් අපිට සතෙක් හදන්න ඕන නම් අපි කීයද වියදම් යන්නේ සමහරවිට අපි ඒක ගන්න සමහරවිට අපි අසනීපයක් වුණොත් අපි හොයන්නේ නැහැ නම් අපි සල්ලි ටික වියදම් කරන අපරාධ නේද කියලා අපි කීයක් වුණත් වියදම් කරනවා ඒ වගේ තමයි ඉතින් ලංකාවේ ඉන්නවා අර පිටරටින් ගේන ගොඩාක් සත්තු ඉන්න මේ වෙද්දි ඉතින් පිටරටින් ගෑනලා මෙහි බීට් කරන කට්ටියක් ඉන්නවා ඉතින් එතකොට ඒවයි ගණන් විවිධ ගණන් වලට අලේ වෙන්නේ ලක්ෂ 20ක පරවියෝ ඉන්න මෙහි ලංකාවේ පරවියෙන්ට ලක්ෂ 20ක් කියන්නේ පොඩි ලොකු ගාණක් නේ. ඉතින් අපිට හිතන්න බල සමහර කෙනෙක් වාහනයක් ගන්න තිබ්බම පරිවේගයක් ගත්තේ මොකටද කියලා. ඉතින් ඒකට අර අපි කියන අර ඒකට කියන්නේ අර මේ ඒකටම කැපවීම මේක හොබි එකක් කරගත්තට පස්සේ ඒක ආසාවක් තමන්ගේ මේක කරගත්තට පස්සේ ඒකට කිසි ප්‍රශ්නයක් නෑ මං හිතන විදියට ලොකු ගාණක් වියදම් වුණා. එයා විනෝදයක් ලබනවා. විනෝදයක් ලබා අනිත් තමන්ට සල්ලි තියෙනවා නම් වියදම් කරගෙන ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒකත්. දැන් මේ අපිට දැන් විනෝදාංශ පැත්තකින් තිබ්බොත් අපිට පේනවා දැන් සුනකයින් ගත්තොත් සුනකයින් ගොඩක් පාවිච්චි වෙනවා මේ පොලිස් පරීක්ෂකවලට. ඔය වගේ විශේෂ වූ එක එක වැඩමුළු වලට පාවිච්චි වෙන එක එක જાතිය සතුන්. දැන් අපිට නිතරම අහන්න හම්බෙන්නේ මේ සුනකයින් ගැන. ඒ ඇරෙන්න අනිත් අයගේ අත්දැකීම් වලට අනුව අනිත් සතුන් කොහොමද ඒගොල්ලන් විශේෂ හැකියාවන් මොනවද තියෙන්නේ සතුන්ට? සුනකයින් ගත්තතින් පොලිස් පරීක්ෂණ නැත්නම් විමර්ශන වලට මේ විද්දි භාවිතා කරනවා. අනිත් එක සමහරලාට ගොඩක් කට්ටිය දන්නේ නැති වෙන්න පුළුවන් ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මේගොල්ලෝ මේ පිටරටින් බල්ලුම්ව සුනකයන්ව ආනයනය කරනවා. එතකොට ඒවට ලොකු ගාණක් දීලා ආනයනය කරන්නේ. ඉතින් මේ ආනයනය කරන්නේ මේ ලංකාවේ සමහරලාට පොලිස් අපිට පොලිසියට බැඳුණා කියලා අපිට සමහරලාට ඉවල්ලාගෙන ගිහිල්ලා පොරක් අල්ලා ගන්න බෑ. නමුත් බලන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක හින්දා සමහරලාට
ඒගොල්ල ගොලොකු ගානක් දීලා ඒගොල්ලම ගේනවා. ඉතින් ඉතින් ඒ වගේ අපි දන්නවද සමහරලාට ඉන්න අපිට හිතාගන්න බෑ මේ බල්ලට මේ කරන්න පුළුවන් කියලා. ෂිට්සු කියලා ඉන්නවා කෙනෙක් ලෝම ගොඩක් තියෙන කෙන කෝට්ටෙක් ගොඩක් තියෙන සතෙක්. ඉතින් ඒගොල්ලෝ සමහරට මේ හුරතලයට ගොඩාක් ඇති කරන එක්කෙනෙක්. අපි හිතන්න බෑ මේ මෙයාට පුළුවන් මෙච්චර දෙයක් කරන්න පුළුවන් කරනවා. කුඩු අල්ලන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ කොකස් ස්පැනියල් ලයින් භාවිත කරනවා. ඊයස ලැබ්‍රඩෝර් රෙට්‍රියර් මේ අපේ ඉස්සරහින් එක්කෙනා භාවිත කරනවා. ජර්මන් ෂෙපර්ඩ් භාවිත කරන බුල් මැස්ටිෆ්. එතනින් ගියාම ලංකාවේ දැන් ගොඩක් මේ මෙතන මේ ඇවිල්ලා තියෙන ඕගොල්ලෝ සමහරලා ටීවී එකේ දකින්න නැති ගොඩක් වෙලාවට මොකක් හරි අපිට පහුගිය කාර්යයේ ඊස්ට් ඇටැක් එක වෙච්ච කාලේ සමහරලාට මේ බෝම්බ තියෙනවද නැද්ද කියලා සමහරලාට බල්ලොත් එක්ක ගිහිල්ලා බලන අවස්ථා තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් කුඩු අල්ලනකොට ගොඩක් වෙලාවට මේගොල්ලෝම ප්‍රයෝජනෙට ගන්නවා. මේගොල්ලෝ වෙනම ට්‍රේන් කරනවා. ඉතින් ඊට අමතරව මම හිතන්නේ පහුගිය කාලේ දකින්න නැති මේ කුඩු ප්‍රවාහනය කරන්න උකුස්සෝ අරගෙන තිබ්බා. ඉතින් ඒකට උදම උදාහරණයක් වගේ කිව්ව එකද බල්ලෝ ඇරෙන්න තා සත්තුන් පුරුදු කරන්න පුළුවන්. ඉතින් එහෙම සමහර කට්ටිය පුරුදු කරනවා. ඕගොල්ලෝ දහලාදී සමහරලාට හැම්ස්ටර් හරි ගිනි පිග් හරි මට හැම්ස්ටර් මං හිතන්නේ සමහර කට්ටිය ඉන්නවා මේ රත්තරන් බොඩ එහෙ මෙහෙ ගෑනලා තියෙන කට්ටිය. ඉතින් ඒ සත්තුන්ට ට්‍රේන් කරාම ඒගොල්ලන්ට මොකක් හැකියාවක් තියෙනවා. ඒ හැකියාව දිනු කරන්න පුළුවන් නම් ට්‍රේන් කරලා මං හිතන්නේ එතකොට ඒගොල්ලොන්ගේ තියෙන හැකියාව වර්ධනය කර ගැනීමක් කරන්න පුළුවන්. ඒ කාලේ ඉඳන් එතකොට පරිවියෝම භාවිත කරලා තියෙනවා. දැන් අප සමහරලාට හිතන්න පුළුවන් ඒකට හොඳ කතන්දරයක් තියෙන සමහරලාට මේ එක පිටරට හමුදා මොකක් හරි එකක මිෂන් එකකදී ඒ සෝල්ජර්ස් 30 දෙනෙක් විතර මම හිතන්නේ කොටුනට පස්සේ ඒගොල්ලොම ප්‍රාණ අපකාරවම විදිහට ගත්තට පස්සේ ඒගොල්ලොන් ගාව හිටිය එක පරිවියෙක් ඒගොල්ලෝ යවලා තියෙනවා. ඒගොල්ලෝ යවුවට පස්සේ එයා ගිහිල්ලා තියෙන ලියුම අරගෙන ඒගොල්ලොන්ගේ මේන් සෙන්ට් එකට නැත්තම් ඒ සෙන්ට් එකෙන් ඊට පස්සේ දැනගෙන තියෙන්නේ මේගොල්ලෝ ප්‍රාණ අපකාරයට ගත්ත කියලා. ඊට පස්සේ තමයි මේගොල්ලෝ ඒගොල්ලොන්ගේ කට්ටිය ඇවිල්ලා බේරගෙන තියෙන්නේ. ඉතින් ඒ පරිවයට මම හිතන්නේ සෑහෙන වටිනාකමක් ලබා දෙලා තියෙන ඒ රටේ. ඉතින් ඒ වගේ විවිධ හැකියාවන් තියෙන සත්තු ඉන්නවා. ඒ විදිහට ට්‍රේන් කරාට පස්සේ මම හිතන්නේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ලොකු දෙයක් කරන්න පුළුවන්. දැන් අපේ ට්‍රයි ෆෝසස් කරනවා වගේ පොලිසිය කරනවා වගේ. ඉතින් ඒ විදිහේ ලොකු දෙයක් කරන්න පුළුවන් ඔය කුඩු ප්‍රවාහනය කරන කට්ටියත් ඉතින් ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් ඒක සත්තුන්ට වෙනස්. මොකද මම අහලා තාමත් බලලුන් ලවා කුඩු ප්‍රවාහනය කරත් අහන්න ඇති කුඩු හරි ගංජා හරි මට මතකයි. ඉතින් ඒවත් කරලා තියෙනවා. ඉතින් මෙයා අපිත් එක්කම ඉන්නවනම් දැන් මෙයාගේ ගත්තොත් ගෝල්ඩන් රිට්‍රීවර් මෙයා ලැබ්‍රඩෝර් රිට්‍රීවර් රිට්‍රීවර් කියන වචනේම තේරුම මොකක් හරි අපි විසික් කරොත් එයා ඒක ගෙනල්ලා අපි ආපහු දෙනවා. ඉතින් ඒ වගේ දෙයක් ඒගොල්ලන්ගේ නමට එකතුලා තින්නේ ඒ කාලේ ඉඳලා මෙයා කරපු දේවල් හින්දා. ඉතින් සමහර බල්ලෝ ඉන්නවා අපිත් එක්කම ඉඳලා සමහර වෙලාවට දැන් කියන්න පුළුවන් මෙයා නම් හොරෙක් ආවත් සමහරලාට හොරත් එක්කත් යයි කියලා. එහෙම කට්ටිය දෙන අපි හදන විදියත් එක්ක ඉතින් පෞගේ කාලෙත් ඉතින් එහෙම පෞගේ කාලේ විතර නෙමෙයි ගොඩක් වෙලාවට අපි හදන සොරතුලුන් අතුරුදහන් වෙනවනේ. ඔව්. ඒ ළඟට අතුරුදහන් වුණා. ඉතින් එතකොට අවශ්‍යතාවය තියෙන කෙනා කොහොම හරි කියලා රට පෙරලලා හරි එයාව හොයා ගන්නවා. එයාගේ තියෙන ආදරෙත් එක්ක. ඉතින් සමහර කට්ටියට හොයාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි ඉතින් ට්‍රේන් කරොත් ඕනම සතෙක් මං හිතන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒකයි. සුනකයින් ගැන තවත් දැනගන්න ටීවී රොයල් සමග රැඳී සිටි. අපි නැවතත් එකතු වෙන්නේ අසන්න අය එක්ක. අයියා දැන් මේ සුනකයෝ ගත්තොත් මේ අපිට දැන් ලංකාවට ආවෙනික වූ සුනකයෝ නෑ කියලා අයියා අපිට කලින් කිව්වා. ඒ කියන්නේ ඒක බල්ලෝ జాතියක් ඉන්නවා. ඒගොල්ලන්ට තාම එහෙම ප්‍රසිද්ධියක් හම්බෙලාවත් නැහැ මේ පිට රටවල් වලින්වත් අපේ රටින්වත් මේක ලංකාවට ආවෙනික වූ සුනකයෝ జాතියක්. අයියට ඒක ගැන මොකද්ද කියන්න තියෙන්නේ? කොහොමද අපි ඉස්සරහට ඒක ගෙනියන්න ඕනේ? මං හිතන්නේ ඒකට මං මෙහෙම උත්තරේ දෙන්නම්. ලංකාවට ආවෙනික සුනක జాතියක් ජාත්‍යන්තර පිළිගැනීමට තාම ලක් වුණේ නැති වුණාට අපිට අපි මේ කාලින්දලම හට දැම ටීවි රෝයලට කතා කරන හිද සමහරලාට ම මේ කියන්න මොකද මේක බලන කට්ටිය සමල්ලාට ඉස්කොල් ළමයි ගොඩක් බලන ඇති. එතකොට මේක මං කියන්නේ අපි අපේ බ්‍රීඩ්ඩක විදිට ශ්‍රී ලංකන් හවුන් නැතැන් එස්සල් හවුන් කියන ස්ට්‍රේඩෝග්ව හැඳුම් වෝතින් මේ කාලින්දලම මංගෙතන අපට ජෙනරේෂන්ස් දෙකක් තුනක් ඇද්දි ඒකට ශ්‍රී ලංකන් හවුන් කියලා විතරක්ම කියයි. මොද ඉස්සර අරවල් මතකති බලුවෑන් එකක් කියනවා. බලුවෑන්න කැවිල්ල බල්ල වැදගෙන දාගෙන යනවා. ඉතින් සමහරලාට මේ වෙද්දි අපිට විවිධ කතා අහන්න හම්බ වෙනවා. සමහරලාට මාධ්‍යෝස්සේ අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ කතන්දරත් එක්ක සමහරලාට අපිට පේනවා මේ මොන විදිහේ මිනිස්සුද ලංකාවේද ඉන්නේ කියලා. සමහරලාට මේ අපිගෙන් ශ්‍රී ලංකන් හවුන්ඩ් නැත්තම් SL හවුන්ඩ් වෙන්න විදිහ ඕනේ නැහැ. මේ ලැබ්‍රඩෝර් රිට්‍රීවර් කෙනෙක්ම මට මතක විදිහට 2018 දෙසැම්බර් 31 වෙනිදා පුච්චලා මැරුවා චාලි කියලා බල්ලෙක්. ඉතින් ඒ නිගම්බුවලදී
හරිද ඉතින් ඒ විදියේ මිනිස්සුත් මේ ලංකාව ඇතුළේ ඉන්නවා ඉතින් ඔය මම ෆේස්බුක් එකේ මේ පහුගිය දවස්වල මේ දැක්කා මේ අර නුවර ගෙදර පාස් මහල් ගොඩ නැගිල්ලක් කඩන් වැටිද්දී ආයගොල්ලෝ බල්ලොත් අරගෙන ගිහිල්ලා තිනවා කියලා ඉතින් එහා ගෙදර මිනිස්සුන්ට කියන්නේ නැතුව මම දන්නේ ඒ කතන්දරේ කොහොමද කියලා අපි බල්ලොත් අරගෙන ගිහිල්ලා තිනවා කියලා හැබැයි මම දැක්ක ෆොටෝ එක ඊට පස්සේ අර අම්මයි තාත්තේ මාස එකමාරක විතර බබා මැරෙනකොට මිය යනකොට ඒගොල්ලොන්ගේ සුරතලෙක් දැන් ඒගොල්ලන්ගේ ලැබ්‍රඩෝ කෙනෙක් අයින්සක බලාගෙන ඉන්න ඔයාගේ කට්ටිය නැති වෙලා ඉන්න හින්දා ඉතින් මේගොල්ලොන්ට අපි ආදරේ දක්වනකොට ඒ ආදරේ පෙරලලා අපිට ලැබෙනවා සමහරලාට මම මෙහෙම උදාහරණයක් කියන්න අපිත් එක්ක සමහරලාට අපේ දෙමව්පියෝ තරහ වෙනවා හරිද අපි කරන වැරදි වැඩ හින්දා සමහරලාට තරහ වෙනවා සමහරලාට දෙමව්පියෝ කරන වැරදි වැඩ හින්දා අපි තරහ වෙන අවස්ථා තියෙනවා සමහරලාට ඉස්කෝලේ යාළුවෝ තරහ වෙනවා අපිත් එක්ක හරිද ඊට පස්සේ සමහරලාට හස්බන්ඩ් වයිෆ් නැත්තම් ස්වාමි පුරුෂයා භාර්යාව තරහ වෙනවා බලෝ හැබැයි අපි මේගොල්ලොත් එක්ක තරහ වුණොත් තින් හරි මොකකට හරි පොඩි දෙයක් වුණොත් අපි ආපහු ගෙදරින් එළියට යද්දි මෙයාලා අපේ මූණ දිහා හරි බලාගෙන ඉන්නවා හරිද මාත් එක්ක කතා කරන්න හරි කියලා කියනවා සමහරවිට අනිත් කට්ටිය අපිට තරහ වුණොත් බලන්නේවත් නැහැ ඉතින් ඒ ගතිගුණේ මේගොල්ලොන්ගේ නැහැ ඉතින් ඒක තමයි කමාලට කියන්නේ මේගොල්ලොන්ට නැත්තේ කතා කරන්න බැරි විතරයි ඉතින් ඔය ප්‍රශ්නට මල්ලි මං උත්තර දුන්නොත් අපිට අනන්‍යතාවය මම අර කිව්වා වගේ අපිට අනන්‍ය ඩොග් බ්‍රීඩ් එකක් ඉන්නවා ලංකාවේ ශ්‍රී ලංකන් හවුන්ඩ් ඒ පාර යන බල්ලා කියන කෙනා අපේ අනන්‍යතාවය අපි ඒගොල්ලන්ට වෙඩි තියලා මැරුවා හෝ අපි ඒගොල්ලන්ට ගහලා කරලා හරි කරොත් මං හිතන්නේ අපි සත්ත්ව හිංසනේ මේක බෞද්ධ රටක්නේ හරිද මේ බෞද්ධ රටේ කතා කරන්න බය බෞද්ධකම ගැන කතා කරන්න ගොඩාක් කට්ටිය ඉන්නවා හරිද මං ඒ කියන කතා කරන්නේ නැහැ මොකද මට අනිත් පැත්තට ඊටසේ පෙරලලා ගහන හින්දා හැබැයි මේ බෞද්ධ අපි පස්සේ කතා කරමු සත්ත්ව හිංසනය ගැන කතා කරනකොට ඉතින් මං හිතන්නේ ඒකත් එක්ක අපි දැන් ඉඳලා මේගොල්ලොන්ට මේ ශ්‍රී ලංකන් හවුන්ඩ් SL හවුන්ඩ් කියන නම කිව්වොත් මං හිතන්නේ තාඩික කාලයක් ජෙනරේෂන් දෙකක් තුනක් ගියාන් පස්සේ කියයි පොඩි ළමයා කියයි ආර ඉන්නේ ස්ට්‍රේ ඩොග් නෙමෙයි නැත්නම් ආර ඉන්නේ වල්බල්ලෙක් නෙමෙයි ආර ඉන්නේ SL හවුන්ඩ් කෙනෙක් කියලා මේගොල්ලෝ ලැබ්‍රටරියෝ කියලා දැන් කියන්නේ නැහැ මේගොල්ලොන්ට පාර යන බල්ලෙක් කියලා දැක කෙනා කියන ලැබ්‍රඩෝ කෙනෙක් කියලා අය වගේම අරගොල්ලොන්ට කිය ශ්‍රී ලංකන් හවුන්ඩ් කියලා මම හිතන්නේ ඒ තත්ත්වෙට මේ රට ගෙනාවොත් අපිට මම හිතන්නේ ඊට වඩා ලොකු පිට රට මොකද මේක ලංකාවෙත් මේ වෙද්දි ගොඩාක් ජනප්‍රිය වෙමින් තියෙන මාතෘකාවක් මේ සුරතලුන් කියන මාතෘකාව ඉතින් බල්ලොන්ට තියෙන තැන සමහරලාට ලංකාවේ මට මතකයි අපි අවුරුදු 3කට විතර කලින් මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් පාරේ බල්ල ගොඩාක් හිටියා හරිද ඉතින් මේ වෙද්දි ගොඩක් කට්ටිය අඩුයි සමහරලාට ගොඩක් කට්ටිය අපිට පින්තූර එවනවා අපිට වීඩියෝස් එවනවා මේ බල්ලට මොනවා හරි ගයක් හොයලා දෙන්න කියලා ඉතින් අපි එහෙම හොයලා දෙනකොට අපි පෝස්ට් එක දැම්ම සැනින් හරිද ලංකාවේ ඉන්න මිනිස්සු හරිය වෙනස් જાතියක් හොඳ මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා ඉතින් මිනිස්සු ගොඩාක් ඉන්නවා මේ බ්‍රෑන්ඩඩ් බල්ල පස්සම යන්නේ නැතුව අර අපි කියන ශ්‍රී ලංකන් හවුන්ඩ්ගේ පස්සේ යන කට්ටියකුත් ඉන්නවා නෑ මම මෙයාට ගයක් දෙන්න ඉදිරිපත් වෙන්න මම එයා වරන් හදාගන්නම් කියලා ඉතින් අපි පෝස්ට් එක දාලා සමහරලාට දවසක් යන්න කලින් බල්ලොන්ට ගයක් හම්බ වෙනවා ගේ සමහරලාට ඒගොල්ලන්ට ඉන්න තැනක් හම්බ වෙනවා කන්න බොන්න හම්බ වෙනවා ඉතින් ඒ වගේ තත්ත්වයකට මේ රට තියෙන තැනක් හරිද ඉතින් ඒක තමයි මම කියන්නේ අර බෞද්ධ රටක් නෙමේක ඉතින් එතකොට අපි අර සම්ප්‍රදායක් එක්ක ආවිල්ලා තියෙන රටක් අපිට තියෙනවා වෙනම අර මේ අපි පුරුදු පුහුණු කරගත්ත දේවල් තියෙන චාර්ට් තියෙන ඉතින් ඒවත් එක්ක හරි ලස්සනට මේ රට ගොඩනැගිලා තියෙන රටක් ඉතින් මම හිතන්නේ ඒක අපිට ඉස්සරහට අරගෙන යන්න පුළුවන් පිට රටවල බල්ලොන්ට අපේ රටේ වගේ වෙඩි තියන්නේ නැහැ අපේ රටේ වගේ ගහන්නේ කරන්නේ නැහැ ඉතින් ඒගොල්ලොන්ට ඒ සැලකීම දීලා තියෙන නිසි සැලකීම මේගොල්ලොම බලාගන්නේ වෙනමම විදියකට ඒගොල්ලොන්ට නීති රාමුවක් තියෙනවා අපේ රටේ නීති රාමුවක් නැහැ හරිද ඉතින් මම හිතන්නේ ඒක ඩෙවලොප් වෙන්න ඕනේ මේ රටේ ඉතින් මේ ඩෙවලොප් වෙන්න නම් මේ ගැන කතා කරන්න ඕනේ මේ ගැන කතා කරන කට්ටිය පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ ඉතින් එහෙම නැතුව මේ කවදා ඩෙවලොප් වෙන්නේ නැහැ ඉතින් අර අනන්‍යතාවය ගැන කතා කරපු උත්තරේට හොඳම දේ දැන් මේගොල්ලන්ට ඒ නම කිව්වොත් මම හිතනවා තා ජෙනරේෂන් දෙක තුනකින් ඕගොල්ලෝගේ ළමයි හරිද ඉස්කෝලේදී කියයි SL හවුන්ඩ් කියලා දැන් අයියේ රාජ්‍ය ආයතනයි මේ පෞද්ගලික ආයතනයි තියෙනවා දැන් ක්‍රියාමාර්ග ගන්නවා දැන් අයියා කියපු දෙයට ඇත්තටම ඔය ස්ට්‍රේ ඩොග්ස් නැත්තම් ආලේ යන බල්ලන්ට කරන දේවල් දැන් අයියා තව දෙයක් කිව්වා පිට රටවල් වල මේවට නිසි ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ නීති තියෙනවා අයියා කියන්නේ ලංකාවේ එහෙම නීති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ඒ කියන්නේ කොහොමද මේ නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ කවුද ඒකට මූලික මේ පියවර ගන්න ඕනේ ලංකාවේ නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්නේ මම ලෝය කෙනෙක්වත් කවුරුත් නෙමෙයි හැබැයි මම දන්න තරමින් මම කියන්නම් මගේ දැනුම මම එකතු කරගත්ත ඒවත් එක්ක මම දැන් මේ මේගොල්ලොත් එක්කම ගත කරන හින්දා මම ප්‍රෝග්‍රෑම් එකක් විතරක් නෙමෙයි මේ කරන්නේ පෙට්ටෝ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් විතරක් නෙමෙයි අපි SL හවුන්ඩ් ශ්‍රී ලංකන් හවුන්ඩ් කියලා කට්ටියට සෑහෙන දෙයක් කරලා තියෙනවා සමහර කට්ටිය බයින් ඉඳ තියෙන අපි කරන්නේ
මවපෑමක් දන්නෙත් නෑ කියලා. හැබැයි අපි අතුලාන්තයෙන් අපේ හෘද සාක්ෂියට අවංකව අපි වැඩ කරනවා නම් මම හිතන්නේ මවපෑමක් කිරීමට අවශ්‍ය නැහැ. ඔය අහපු ප්‍රශ්නෙට මල්ලි මම මෙහෙම උත්තරයක් දෙන්නම්. පිට රටවල් වල තියෙන ලෝ එකත් එක්ක ලංකාවේ තියෙන ලෝ එක ඇත්තටම බිඳුවේ. හරිද? බිඳුවේ තියෙන්නේ. ඉතින් එතකොට ලංකාවේ ලෝ එකක් තියෙනවා නම් චාලි මැරෙන්නේ නැහැ පිච්චිලා. ඒක හිතලානේ කරේ. ඒත් එතකොට දනුවමක් හම්බුන්නේ නැහනේ. මේ වෙද්දි මිනිසුන්ට මතකත් නැහැ කවුද චාලි කියලා. ඊට පස්සේ පහුගිය අවුරුද්දේ නෙමෙයි මේ අවුරුද්දේ වෙසක් පොය දවසේ වෙඩි තියලා මරලා දැම්මා මීගමුවේ මැක්ස් කියලා බල්ලෙක්ව. ස්ට්‍රේ ඩොග් කෙනෙක්. ඊට පස්සේ මේ පහුගිය දවස් ටිකේ ආපහු වෙඩි තියලා මරලා දැම්ම බල්ලෙක්ව. ඊට පස්සේ පිහියෙන් ඇනලා තිබ්බා. මේ හොම්ම කපලා තිබ්බා. ඉතින් ඒ වගේ දේවල් වෙන්නේ ලංකාවේ හරියම නීති රාමුවක් නැති හින්දා. ඒගොල්ලෝ විතරක් නෙමෙයි. මං දැන් මේ ස්ට්‍රේ ඩොග් නේ අපි ශ්‍රී ලංකන් හවුන්. අපි කතා කරොත් ඉතින් අලියා. හරිද? ඇතෙක් මැරුවත් ඇතා මැරුවා හරි ඉවරයි දල් දෙක ගත්තා. එතනින් එහාට කවුද මැරුවේ? කින්ද මන්ද එහෙම කතන්දරයක් කවුරුත් හොයන්නේ නැහැ. සමහරලාට දේශපාලන අවශ්‍යතාවයන් මත වෙනව ඇති. සමහරලාට දැන් ගව මස් තහනම් කරන්න, ගවය මරණ එක තහනම් කරන්න කියලා නීතියක් ගෙනාවනේ මේ පහුගිය දවසක පාර්ලිමේන්තුවේ. ඒක මං අහන්න කැමතියි. ඒක ඒ නීතිය දැන් කෝ? ඒක සම්මත වුණාද? ඒකට ක්‍රියාත්මක වෙනවද? ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒක සමහර වෙලාවට ගේන්න පුළුවන්. මම මෙහෙම නීතියක් ගේනවා, සමාරයි මම මෙහෙම නීතියක් ගේනවා කියලා. මිනිස්සු එතකොට හිතනවා අපේ ආණ්ඩුව මොන හරි කරනව නේද කියලා. කරනවා නම් හොඳයි. හරිද? හැබැයි ඒක රංගපෑමක් නම් ඒක අවශ්‍යතාවයක් නැති දෙයක්. මොකද මිනිස්සුම අන්දවන කියන එක දැන් ඕගොල්ලෝගේ ළමයි තමයි ඊළඟ ජෙනරේෂන් එකට එන්නේ. ඉතින් ඒගොල්ලොන්ගේ බුද්ධියයි අර අපේ ඉන්න අර ඉහළ ජෙනරේෂන් එකේ බුද්ධිය වෙනස්. තාක්ෂණයත් එක්ක හැදෙන කට්ටිය. ඉතින් එතකොට මේ දේවල් එක්ක මං හිතන්නේ ප්‍රවට්ටනවා කියන එක කරන්න අවශ්‍ය නැහැ මේ වෙද්දි. නීති රාමු ගැන කතා කරොත් ලංකාවේ ඕනම සතෙක්ට ඕනම විදියක අපි හිතමු අකටයුතුකමක් කියලා නැත්නම් ඕනම විදියක මොනවා හරි පනිෂ්මන්ට් එකක් දීලා සමහරවිට වෙඩි තියලා වෙන්න පුළුවන්, පීඑන් එල් වෙන්න පුළුවන් ඕන දෙයක් කරාට ලංකාවේ නීති රාමුව තුළ තියෙන්නේ රුපියල් 100ක දඩයක් තමයි ගහන්නේ. රුපියල් 100ක දඩයකට යටත්ත ඒ මනුස්සයාට ඉර යන්නේ නැහැ කොහොමත් 100ක දඩයකට යටත්ත ඒ මනුස්සයාට එළියට යන්න පුළුවන් පොලිසියෙන්. පොලිසිය පරීක්ෂණ පැවැත්වුවොත් පමණයි. හරිද? ඉතින් ගොඩක් වෙලාවට පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ නැහැ. හැබැයි දැන් පොඩ්ඩක් මේක වෙනස් වෙලා තියෙනවා. මොකද අපි කතා කරන්න අරගෙන තියෙනවා. ඊට පස්සේ සංවිධාන කතා කරන්න අරගෙන තියෙනවා. මේක සත්තුන් ගැන කතා කරන සංවිධාන මේ ගැන කතා කරන්න අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ ඇනිමල් ක්‍රුවැලිටි කියන එක නවත්තන්න සංවිධාන කතා කරන්න අරගෙන තියෙනවා. ඒ හින්දා දැන් පොඩ්ඩක් ගහන්න ගියත් නෑ මං ගැහුවොත් මට මොකක් හරි වෙයි. හරිද? අඩුමතර දවස් 7කට හරි යයි කියලා බයක් එනවා. ඒ හින්දා ගහන්න නැති කට්ටිය මේ වෙද්දි පොඩ්ඩක් හැදීගෙන එනවා. මං හිතන්නේ රුපියල් 100ක දඩේ මම නිවැරදි නම් 1907 මම නිවැරදි නම් මං හිතන්නේ මීට අවුරුදු 100කටත් කලින් තමයි ඔය නීතිය ලංකාවේ ආවේ. ඉතින් 1907 දී මන් දන්නේ මේ පාංගෙඩියක් කීය මං දන්නේ නැහැ. හරිද? ඒකෙත් හිතන්නකො රුපියල් කීයද වෙන්නේ කියලා. රුපියල් 100 ඒ කාලේ රුපියල් 100 අද රුපියල් 100 වටිනාකමත් එක්ක සසඳලා බැලුවොත් මං හිතන්නේ ඒක මස් ඔච්චම් මුදලක්. හරිද? ඉතින් මේ නීතිරාම වෙනස් වෙන්න ඕනේ. ඇනිමල් පනත කියන එක නැත්නම් සත්ත්ව පනත කියන එක සත්ත්ව හිංසා පනත කියන එක පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ මේ ගැන විවාද පවත්වන්න ඕනේ. මේක නවත්තන්න ඕනේ. ඉතින් මං හිතන්නේ මැති ඇමතිවරු මා දන්නේ දැන් වත්මන් ජනාධිපතිවරයා මං හිතන්නේ සත්තුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක්. මම පෞද්ගලිකව දන්නවා සත්තුන්ට ගොඩක් ආදරය කරන කෙනෙක් වත්මන් ජනාධිපතිතුමා. ඊට පස්සේ අගමැතිතුමා සත්තුන්ට ආදරය කරන කෙනෙක්. ඊට පස්සේ අපි දන්නවා නාමල් රාජපක්ෂ ඇමතිවරු මම දන්නවා මේ සත්තුන්ට ආදරය කරන කෙනෙක්. මම හිතන්නේ මේක කතා කරන්න ඕනේ. මේක කතා කරලා මේක නතර කරපු දවසට මම හිතන්නේ ශ්‍රී ලංකා හවුන් කියන බල්ලට ඊයස් මේගොල්ලොන්ට හොඳ තැනක් ලංකාවේ තුල නිර්මාණය කරන්න පුළුවන්. මේ බල්ලොන්ට විතරක් නෙමෙයි. අලි වෙන්න පුළුවන්. ඊට පස්සේ එතනින් හැර අපි අර විමානයක් එක්ක කියන සතෙක්නේ අලියා. ඉතින් අලියත් එක්ක කියනකොට අපි අලියත් එක්ක මගේ දැන් අපිට ඉතිහාස කතා ඉඳලා තියෙනවනේ. රජවරු පවා අලිය භාවිතා කරා කියලා. ඉතින් අපේ පෙරහැරත් යන්නේ අලියනේ. මම ඒක ගැන කතා කරන්න යන්නේ ලොකුවට මේ සත්ත්ව හිංසාවකට ඉස්තිරට කතා කරමින් කතා කරමු. ඉතින් එතකොට ඒ මාතෘකාවලදී මම හිතන්නේ මේ හැම සතෙක්ටම සාධාරණයක් වෙන්න පුළුවන් මේ ඇනිමල් වෙල්ෆෙයාර් බිල් එක සම්මත වුණොතින් පාර්ලිමේන්තුවේ නිසි ආකාරයක දනුවක් මේගොල්ලන්ට ලබා දුන්නොතින් ඊට පස්සේ මේගොල්ලන්ට මේ වෙන අකටයුතුකම් වලට හරිහමන් විදියට හොඳ විදියකට දනුවම් ලබා දුන්නොතින් මේගොල්ලන්ට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් කියලා තමයි මගේ විශ්වාසය. ඉතින් මං හිතනවා වත්මන්
ජනාධිපතිතුමයි සම්බන්ධයෙන් වැඩ කටයුතු කරයි කියලා. මොකද අපිට විශ්වාසයක් තියෙන හින්දා අපි එතුමාව ජනාධිපති කරලා දැන් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඉතින් ඒ සම්බන්ධයෙන් එතුමා වගේ ක්‍රියා කරයි කියලා මම විශ්වාසයක් දැඩි විශ්වාසයක් තියෙනවා. මොකද එතුමත් සත්තුන්ට ආදරය කරන කෙනෙක් හින්දා. සත්ත්ව හිංසනය ගැන දැන ගැනීමට ඔබත් රැඳී සිටින්න ටීවී රොයල් සමග. විරාමයට කලින් අපි සත්ත්ව හිංසනය ගැන කතා කරන්න පටන් ගත්තා. අයියා කතා කරා බලු වෑන් එක ගැන, ඉස්සර අපේ දෙමව්පියොත් අපිට කියලා තියෙනවා ගැන. ඇත්තටම සුනකයන් ගැන විතරක් නෙමෙයි අපි කතා කරන් ගත්ත සුනකයන් ගැන. ඒ වුණාට අයියා කියන කතාව මටත් ඇත්තටම මේ ඔළුවට ආවේ පස්සේ අලි ඒ වගේ ඔය ලංකාවට ආවේනික නැත්තම් ලංකාවේ ලොකු තැනක ඉන්න ඔය පෙරහැරවල් වල එහෙම ගෙනියන අලි ඔය මේ පූජ්‍ය දේවල් එක්ක සම්බන්ධයක් තියෙන සතුන්ට සත්ත්ව හිංසනය කොහොමද බලපාන ලංකාවේ? දැන් තාමත් ඉස්සර තරම්ම සත්ත්ව හිංසනය තියෙනවද? තාමත් ඉස්සර තරම්ම සත්ත්ව හිංසනය තියෙනවා. එතකොට ඉස්සර සමහරලාට සත්ත්ව හිංසනයේ තියෙන ආකාර වෙනස් වෙන්න පුළුවන්. දැන් තියෙන ආකාර වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි යන්නේ. හැබැයි මම අහ ප්‍රශ්නට උත්තර දුන්නොත් පෞගිය කාලේ අර මැක්ස් මේ ඝාතනය කරපු සිද්ධිය වෙඩි තියලා ඒ ඝාතනය කළේ හිටපු පොලිස් නිලධාරියෙක් විසින්. හිටපු පොලිස් නිලධාරියෙක්. හැබැයි හිටපු පොලිස් නිලධාරියෙක් ගාවට ලයිසන් එකක් නැතුව තුවක්කුවක් තියෙන විදියක් නෑ වෙඩි තියන්න. ඉතින් අපිට තිබ්බ නීති රාමුව ඇතුලේ අපි කතා කරා සේවකෝ සංවිධානයත් එක්ක අපි කතා කරා අපිට ලෝය කෙනෙක් හිටියා අපි කතා කරා මේ මිනිස්සයාට කොහොමද මේ වගේ හැකියාවක් ආයේ බල්ලෙක්ට වෙඩි තියන්න තරම්. ඊට පස්සේ අපි කතා කරලා ලෝක ඉදිරියට ගෙනාවට පස්සේ තමයි ලංකාවේ මම හිතන්නේ අවුරුදු 28කට පස්සේ සතෙක්ට මොනවා හරි දෙයක් කරලා මිනිස්සෙක්ව හිරේ දාන්න පුළුවන් වෙච්ච එකම අවස්ථාව ඕක. ඉතින් ඒ මිනිස්සයා හිරේ දැම්මා. ඉතින් හිරේ දාලා මම හිතන්නේ දවස් කීපයක් හිටියා. ආපහු එළියට ආවා. හැබැයි එතනින් එහාට දැන් මේ වෙද්දි ඒ සම්බන්ධව නඩු විභාගය මම හිතන්නේ තාම පැවැත්වෙනවා. හැබැයි ඒ මනුස්සයා වයි රයිෆලයකින් කියලා තමයි කතන්දරේ ගියේ. නමුත් වයි රයිෆලයකින් කරන්න පුළුවන් දෙයකට වඩා හානියක් තමයි එතන අපි දැක්කේ. ඉතින් එහෙම වුණාට පස්සේ ලයිසන් එකක් තිබ්බෙත් නැහැ. පස්සේ බලද්දී පොලිස් නිලධාරියෙක්නේ. ඉතින් සමහරලාට පොලිස් නිලධාරීන්ම අපි කියන අර ෆේවරේෂන්ස් කියලා සමහරලාට ඒ වගේ දේවල් වුණාම ගෙදරට ගිහලා චෙක් කරන බලවම තුවක්කුව අතුරු දාන. ඉතින් පස්සේ හොයලා බලද්දී අධිකරණ නියෝගයත් එක්ක හොයලා බලද්දී මම හිතන්නේ දුන්නා. ඉතින් ඒ හින්දා පස්සේ මම හිතන්නේ අදාළ පුද්ගලයා වැරදිකරු බවට පත් වුණා. ඉතින් ඒ විදියට හැමතිස්සෙම පස්සෙන් පන්නන්න පිරිසක් ලංකාවේ ඇතුළේ නිර්මාණය වෙන්න ඕනේ. අපිට තනියම මේක කරන්න බෑ. නැත්තම් තවත් එක් සංස්ථා සංවිධානයකට මේක තනියම කරන්න බෑ. මේ හැමෝම එකට එකතු වෙන්න ඕනේ. රජයෙන් අනුග්‍රහයක් තියෙන්න ඕනේ මේ වගේ දේවල්. රජයෙන් අනිවාර්යයෙන්ම අනුග්‍රහයක් තියෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේක මීඩියා වල ගියා, නිවුස් වල ගියා, YouTube එකේ ගියා, එතනින් එහාට Facebook වල මේ සමාජ මාධ්‍යනේ මේ වෙද්දි ප්‍රබලතම මාධ්‍ය ලංකාවේ තුල තියෙන. ජනාධිපතිවරයෙක් වෙනස් කරන්න පුළුවන් සමාජ මාධ්‍යයකට. ඉතින් එච්චර ප්‍රබල මාධ්‍යයක් තියෙද්දි මේක මට තේරෙන්නේ ඇයි මේ රට කරවන මිනිස්සුන් ගැතර කතාවක් වෙන්නේ නැත්තේ කියලා. ඉතින් මේක කතා බොහෝ කතා බහට ලක් වෙච්ච මාතෘකාවක්. ඊට පස්සෙත් මං හිතන්නේ මට මතක විදිහට දෙදෙනෙක් බල්ල දෙන්නෙක්ට වෙඩි තියලා මැරුවා. ඊට පස්සේ පීයෙන් ඇරලා සමහරවල්ලාට පුච්චලා ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඉතින් ඒවට නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි අර රුපියල් 100 දඩේට යටත්ව තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි මුලින්ම වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒකට රුපියල් 100 දඩේට යටත්ව මං කිව්ව කලින් කිව්වා වගේ අලියෙක් වුණත් මරලා දාන්න පුළුවන්. ඉතින් ඕක තමයි මේ අපිට වයිල්ඩ් මේ ඇනිමල් වෙල්ෆෙයාර් බිල් එකක් කියලා නැත්නම් මේ අපි කැලේ ඉන්න සත්තුන් අපේ ගෙදර හදන සත්තුන් කියලා දෙකක් ඉන්නවනේ. ඩොමෙස්ටික් ඇනිමල්ස්ලයි වයිල්ඩ් ඇනිමල්ස්ලයි දෙකක් ඉන්නවා. ඉතින් එතකොට මේගොල්ලෝ අයිති වෙන්නේ ඩොමෙස්ටික් එකට. අලියා අයිති වෙන්නේ වයිල්ඩ් එකට. ඉතින් අපි දැන් සත්ත්ව හිංසනය ගැන කතා කරොත් මේ වෙද්දි පෙරහැර යන අලියට පවා සමහරලාට සත්ත්ව හිංසනය බලපානවා. මම පෞද්ගලිකව පොඩි කාලේ පෙරහැර බලන්න ගියා. දැන් මම ඒක තේරුම් ගත්තට පස්සේ පෙරහැර බලන්න යන්නේ නැහැ. මම ඒ කාලේ පෙරහැර බලන්න ගියේ නටන අපේ නැටුම් කට්ටිය බලන්නවත් මුකුත් නෙමෙයි. අලියොන්ගේ ඩ්‍රෙසින් එකයි අලියුම බලන්නේ. ඇත්තුම බලන්න සහ ධාතු කරනවා බලන්න. ඉතින් මේක පොඩ්ඩක් ඇතුලෙන් හිතුවොතින් හරිද? බෞද්ධයෙක් වශයෙන් හරි නැත්නම් ක්‍රිස්තියානි මිනිස්සෙක් වශයෙන් හරි ඉස්ලාම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, මේ හැම කිසි එකක සත්ත්ව හිංසනය කියන දේ හොඳයි කියලා නෑ. ඉතින් එතකොට අපි පොඩක් ඕපන් මයින්ඩඩ් බැලුවොතින් පෙරහැරේ ඉන්න අලියා හෝ ඇතා හෝ ඒ පෙරහැරේ ගමන් කරන්නේ එයාගේ කැමැත්තෙන්ද? පෙරහැර කිසිම දවසක කෙනෙක් ගමන් කරන්න කැමැත්තෙන් නෙමෙයි. ඒගොල්ලොන්ට අනිවාර්යෙන් දම්බැල් දාලා නිති. ඉතින් ඒ දම්බැල් එක්ක ඒගොල්ලොන්ගේ කකුල තුවාල වෙනවා.
ඕන තරම් දැකලා ඇති. අපි දැක්ක මේ අවුරුද්දේ කෝට්ටේ පෙරහැර ඇලිය කුලප් වෙනවා. කුලප් වෙන්නේ ඒ තමන්ට මානසිකත්වයක් තියෙන ඒ තමන්ගේ ස්ට්‍රෙස් එක මානසික ආතතිය දරාගන්න බැරිවෙච්ච එක අවස්ථාවකදී අලිය කුලප් වෙන්න පුළුවන්. මං කියනවා හොඳ උදාහරණයක් මං ගාව තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වුණාම අලිය කුලප් වෙලා ගැහුවා, ඇතා ගැහුවා, අලි ගැහුවා එහෙම වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපේ මානසික ආතතිය වැඩි වෙලා පස්සේ සමහර කට සියදිවි හානි කරගන්න. ඉතින් ඒ විදිහට තමයි සමහර කට්ටිය ගහනවා වෙන්න පුළුවන්. සමහර කට්ටිය පිංගම් කුඩු කරන වෙන්න පුළුවන්. ඒත් එක්තරා ස්ථානයක් ගිහිල්ලා. ඉතින් මං කියන්නේ පෙරහැරේ ගමන් කරන අලියා මේක බෞද්ධ රටක්නේ මං කලින් කිව්වා වගේ. ඉතින් ඇයි දැන් මම මේක කියමු පස්සේ සමහර වෙලාවට මට විරුද්ධව කට්ටිය කතා කරන්න ඉඩ තියෙනවා. හැබැයි මම මේක සත්ත්ව හිංසනය ගැන කතා කරන ඕනම තැනකදී මම මේ කතා කරනවා. ඉතින් මං කියන්නේ ඒක වැරදි. මගේ නීතිවලට අනුව මගේ දකින බෞද්ධ දර්ශනයට අනුව මං හිතන්නේ ඒක වැරදි. බුදුහාමුදුරුවෝ දේශනා කළ නෑනේ කවදාවත් අලි කිපිටේ මගේ දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවන්න කියලා මං හිතන්නේ නැහැ කොහෙවත් තියනවා කියලා. ඉතින් මේක රජකාලීන පැවති වෙච්ච දෙයක් නේ. මේ රජවරු ඒගොල්ලන්ට අවශ්‍ය විදියට මේක වෙනස් කරගත්ත සම්ප්‍රදායක් තිස්සේ තමයි අපි මේ ප්‍රෞಢ ඉතිහාසයක් ගැන කතා කරන්නේ. ඉතින් මං හිතන්නේ ඒක හොඳයි. සමහර දේවල් තියෙනවා. අපි මේ ලංකාවේ බහුතරය ගත්තොත් මේ මැජොරිටි එකත් එක්ක යන දර්ශනයත් එක්ක සමහර ස්ථාන ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ ගැලපෙන්නේ නැති දේවල් මං හිතන්නේ අපි අපේ නුවණින් නොනක් දීලා තියෙනවා. මං හිතන්නේ කාටවත් නැති බුද්ධියක් තමයි මනුස්සයන්ට කියන්නේ හෝමෝ සේපියන්ස් ඒපිස්. ඉතින් අපිට ඒක හිතා ගන්න බැරි. අපිට මේක හිතලා මේ වගේ දෙයකට මං හිතන්නේ හරිම විදියකට උත්තරයක් ලැබුණොත් මේ සත්ත්ව හිංසනය කියන එක අලියකින් පටන් ගන්න වෙන්න පුළුවන්, ඇතාකින් වෙන්න පුළුවන්, බල්ලගෙන් වෙන්න පුළුවන්. ඒක නවත්තන්න පුළුවන්. මං හිතන්නේ පෙරහැරේ අනිවාර්ය සලකුණක් කියලා අලිය සමහරලාට මේකේ විදේශ විනිමය නැති වෙන්න පුළුවන්. විදේශ විනිමය දැනුත් නැහැ. COVID-19 මේ පැන්ඩමික් සිටුවේෂන් එකේ විදේශ විනිමය දැනුත් නැහැ. මේ රට දුවන්නේ නැද්ද? පෙරහැර තියෙන්නේ අවුරුද්දට එකපාරයි මං කියන්නේ දළදා මාලිගා පෙරහැර. ඉතින් මහනුවර පෙරහැර. ඉතින් රට දුවන්න බැරිද මේක අලිය දැම්මේ නැහැ කියලා? හිතන්න පුළුවන් මේ සත්ත්ව හිංසනය ගැන කතා කරද්දී මේක හිතන්න පුළුවන්. ඉතින් හිතලා බලලා මං හිතන්නේ මේ මම මේ කතා කරන්නේ ක්‍රියාත්මක වෙයිද නැද්ද කියලා මම කියන්න දන්නේ නැහැ. හැබැයි ක්‍රියාත්මක කරොත් මෑතකදී නම් ක්‍රියාත්මක වෙන්නේ ඕකට තවාර ප්‍රෞಢ ඉතිහාසයක් ගත කරලා තමයි යන්න වෙන්නේ ඔක හිත කරන්න. ඉතින් එතකොට අපිට අලි නැති වෙයි. හරිද? මොකද මේ වෙද්දී ලංකාවේ අලි දුටු දෙන සමහරලාට මරලා දානවනේ. ඊට පස්සේ ගම්මාන වලට ඇවිල්ලා අලි ගහන්නේ අපි ගිහලා ගම්මාන වල ගෙවල් හැදුවාම. දැන් මේ වෙද්දී සමහරලාට කැලෑ කපනවනම් ඒ කැලෑ කපනවල සත්තුන් සෑහෙන විදියට මිය යනවා. මම මේ ළඟදී කතන්දරයක් ඇහුවා මේ මාර්ගවල පරිසර වේදිකයෙක් කියලා තිබුණ කතන්දරයක්. මාර්ගයක් කැලේක මැදින් ඉදි කරන මාර්ගවලට එක රාත්‍රියකදී කෘමි සතුන් විතරක් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් මිය යනවා කියලා. ඉතින් ඒ කෘමි සතුන් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් මිය යන්නේ සමහරවිට අපේ කායකයේ තියෙන හෙඩ්ලයිට් එකට එන්න පුළුවන්. ඒකේ වැදිලා වෙන්න පුළුවන්. මේ කපන මාර්ගෙ හින්දා වෙන්න පුළුවන්. හැබැයි ලක්ෂ 3 ඇතුළත ඉන්න බැරිද අපේ රට යාමිනික සත්තු? පරාගණයට උදව් කරන සත්තු ඉන්න බැරිද? ඉන්න පුළුවන් ඕන තරම්. ඉතින් මං කියන්නේ මේක එක තමයි මං කිව්වා ඕපන් මයින්ඩඩ් හිතුවොත් මේක සෑහෙන ලොකු අපසරියක තියෙන මාතෘකාවක්. ඉතින් එහෙම හිතුවොත් මං හිතන්නේ අර ඇනිමල් වෙල්ෆෙයාර් බිල් එක පාස් වුණොත් මං හිතන්නේ අබ්බංගර කතා කර කුමිසතුන් නෙමෙයි කුමිසතුන් විතර නෙමෙයි හැබැයි ලොකු සද්දන්ත අලියට බබා මං හිතන්නේ සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් වෙයි මේක. මොකද මේ මොනවද ඒකට කියන්නේ මේ දම්බැල් දාගෙන පෙරහැරේ ගමන් කරාට ඊට පස්සේ දළදා මාලිගාව ඉස්සරහා ඒගොල්ලෝ වැන්දට හෙන්ඩුවෙන් ගහන්න ඕන සමහර රටට ඒක කරන්නේ. හෙන්ඩුව කියන්නේ උලක්. ඉතින් ඒගොල්ලෝ ඒව කරන්නේ නිල අර අලින්ගේ නිල අල්ලලා තමයි ඒක කරන්නේ. මොකද අපි ප්‍රෝග්‍රෑම් එකක් වෙනවම කරා අලි ගැන. ඉතින් එතකොට අපි ඔය සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් කතා කරපු දෙයක් සම්බවට පත් වෙනවා. ඔක ඉතින් මං හිතන්නේ ඒ නිල අල්ලලා කරාන් පස්සේ අපේ නිල ඇල්ලුවත් අපේ ක්‍රියා මේ අපේ බොඩි එක දක්වන ප්‍රතිචාර සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි ඒගොල්ලෝ ඒක කරන්නේ. ඉතින් ඒ කරන සම්පූර්ණ හිංසනයක්. බල්ල වෙඩි තිබ්බත් හිංසනය. ඊයසේ සමහරවිට පූසෙක්ගේ පැටව මැරුවත් ඒක හිංසනය. මට මතකයි පහුගිය දවසක බල්ලෙක් බැල්ලියක් එයාගේ පැටව එක්කම පුච්චලා විනාශ කරලා තිබ්බා. ඉතින් මේ විදිහට මං හැමතිස්සෙම කියන දේ තමයි මේ රටේ හොඳ මිනිස්සුත් ඉන්නවා. අර විදිහට පහත් අමනුෂ්‍ය ගැට දින මිනිස්සුත් ඉන්නවා. ඉතින් මේ දෙක බැලන්ස් වෙන්නේ නැතුව තරහදී ඒක අර හොඳ මිනිස්සු කණ්ඩායම් වැඩි වෙනවා. ඉතින් මේක හිතන්න අරගෙන වැඩි වෙනවා. ඉතින් කවදා හරි දවසක හොඳට මේ රට ගෙනියන්න නැත්නම් මේ රට අර
මං කියන අර සිතුවිල්ලට එන්න පුළුවන් ක්‍රියාත්මක කරන්න පුළුවන් රටක් බවට පත් වේවි. අපි හරි සංවේදී මාතෘකාවක් ගැන කතා කරේ. ඒ අපි කතා කරපු ගොඩක් දේවල් සංයමයෙන් කතා කරන්න අමාරුයි. ඒක දෙපැත්තක් තියෙනවා අපි කතා කරපු ගොඩක් දේවල් වල. ඒ මාතෘකාව පැත්තකට දාලායි අපි දැන් කතා කරමු සුනකයෝ ගැන. කතා කරමු. දැන් අපි කලින් කතා කරා මේ ෂෝ ඩොග්ස් නැත්නම් ලංකාවේ කම්පිටිෂන්ස් වලට රටින් ගෙන්නන ඩොග් බ්‍රීඩ්ස්. දැන් ගොඩාක් ඩොග් බ්‍රීඩ්ස් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ලංකාවට ගෙන්න ඩොග් බ්‍රීඩ්ස් මොනවද? දැන් හැම ජාතියම ගෙන්නන්න බැරුව ඇති. ඒක දැන් ලංකාවේ දේශගුණයත් එක්ක ගොඩක් බලපානවා ඇති. එක එක පැතිවල එක එක ජාතිය බල්ලොන්ට සුදුසු මේ දේශගුණයක් ඇති. කොහොමද මේ ඒවා බලපාන ලංකාවට පිටින් ගෙන්නන මේ සත්තුන්ට? මේ වෙද්දි ලංකාවේ මං හිතන්නේ ලෝකයේ ගත්තොතින් ඩොග් බ්‍රීඩ්ස් 350කට වැඩි ඩොග් බ්‍රීඩ් සංඛ්‍යාවක් ඉන්න. හැබැයි ලංකාවේ ඉන්නේ ඒ අතරින් බොහොම සුළු ප්‍රමාණයක් විතරයි. සමහරවිට මම මේ කතා කරන අවස්ථාවේදී ඩොග් බ්‍රීඩ් එකක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි ලංකාවේ වෙදේකට නැත්නම් මේ කාලගුණයට මේ හැම බල්ලවම මැච් වෙනවද? හැම බල්ලවම මැච් වෙන්නේ නැහැ. සමහරලාට අපිව ගිහිල්ලා අපි නුවරඑළියට පුරුදු වෙලා එකපාරට අපිට ගිහලා හම්බන්තොටට ඉන්න අමාරුයි. ඒස් එකක් ඕනමයි. ඉතින් ඒ විදිහටම තමයි. ඉතින් මේගොල්ලෝ සමහරලාට ඉන්න පුළුවන් බල්ලෝ ගත්තාම ෂෝට් කෝට් කට්ටිය ඉන්න පුළුවන් ලෝන් කෝට් කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් කෝට් එක කියන්නේ ඒගොල්ලෝගේ තියෙන ෆර් එක නැත්නම් මේ ලෝම. ඉතින් ලෝම ගොඩක් සමහරලාට එන්නේ මේ සීතලත් එක්ක හැදෙන කට්ටියගේ. ඉතින් ලංකාවේ ජර්මන් ෂෙපර්ඩ් කියන බ්‍රීඩ් එක ලංකාවේ වැඩිම ජනප්‍රියත්වයක් තියෙන බ්‍රීඩ්ස් වලින් එකක්. රොට්වයිලර් කියන බ්‍රීඩ් එක ලංකාවේ වැඩිම ජනප්‍රිය එකතර මගේ ඉස්සරහා ඉන්න මේ ලැබ්‍රඩෝර් රිට්‍රීවර් ලංකාවේ ජනප්‍රියතම බ්‍රීඩ්ස් වලින් එකක්. ඉතින් ඒ විදිහට මේ බ්‍රීඩ්ස් මේ අපේ බ්‍රීඩර්ස්ලා ඇතුලේ මේ අපේ මිනිස්සු ඇතුලේ සමහරවිට ළමයි වෙන්න පුළුවන්. මොකද මේ ළමෙක් බල්ලෙක් කිල්ලුවම් පස්සේනේ අම්මා තාත්තා කියලා අරන් දෙන්නේ. ඉතින් ඒගොල්ලෝ හැමතිස්සෙම දකින්නේ මොනවද? රොට්වයිලර් දකින්නේ, ජර්මන් ෂෙපර්ඩ් දකින්නේ. මට මෙයා ඕනේ. ඉතින් මම හිතන්නේ අපි පෙට්ටොක් එකෙන් පටන් ගත්ත දවසේ ඉඳලා අපි මේ කරපු ඒවත් එක්ක ලංකාවේ අමුතු ට්‍රෙන්ඩ්ස් නිර්මාණය වෙනවා. ඉතින් ජර්මන් ෂෙපර්ඩ් විතරක් දැන් යන්නේ නැහැ. රොට්වයිලර් විතරක් යන්නේ නැහැ. ලැබ්‍රඩෝර් විතරක් යන්නේ නැහැ. තව බ්‍රීඩ්ස් ගොඩාක් තියෙනවා ලංකාවේ මේ විදිහට. ඒ කියන්නේ අලුත් බ්‍රීඩ්ස් පිටරටත් එක්ක බලද්දි පොඩ්ඩයි. හැබැයි අර අපි ඒ කාලෙත් එක්ක බලද්දි ලංකාවේ දැන් පොඩ්ඩක් වෙනස් වෙගෙන යනවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳයි. හොඳ දෙයක්. ඉතින් ඒ විදිහටම තමයි කුරුල්ලෝ සමහරකට හදන්න ගන්න. මාළු හදන්න ගන්න ගොඩක් දෙනෙක් මේ වෙද්දි. ඉතින් ওই විදිහට පොඩක් මොනවාද මේ වෙනස් වීගෙන යන සමාජයක් දැන් ඉතින්. ඔයා කතා කරපු එක මල්ලි මේ ෂෝ ක්වොලිටි එක. ඉතින් සමහර කට්ටිය පිටරටත් එක්ක මේ ෂෝ ක්වොලිටි කියන කට්ටිය මේ ෂෝ ක්වොලිටි බල්ලෝ අරගත්තට පස්සේ මේ ෂෝ කොලිටි ඩෝග් ෂෝ කොලිටි ගෙදර හදන කොලිටි එහෙම එකක් නෑ මගේ පෞද්ගලික දැනීම ඇතුළේ. හැබැයි දැන් මේ සොසයිටි එක අපි කතා කරන සමාජයේ බ්‍රීඩර්ස්ලා වෙන්න පුළුවන්, රටින් ගෙන්නන කට්ටිය වෙන්න පුළුවන්, පිටරට වෙන්න පුළුවන්. මේ පොඩක් හදාගෙන තියෙන පොඩි වෙන මේන්ටේන් කරන මේ වෙනම දෙයක්. ඉතින් ඒගොල්ලෝ තියෙනවා ඒගොල්ලන් පොඩි ඒගොල්ලන්ගේ වටිනාකම වැඩි කරලා තියෙනවා. ඉතින් ඕනම දෙයක එහෙමනේ ලංකාවේ BMW මක් වෙන්න පුළුවන්. ලංකාවේ සුපිරි පන්තිය වුණාට අපි කතා කරන ටොයටා හොන්ඩා ජපාන් වාහන කියන්නේ ඒවට මාකට් එක වැඩි ලංකාවේ ඕනක මට ජපාන් වාහනයක් තමයි ඕනේ. ඉතින් ඒකට යන්න මානසිකත්වය වැඩි. ඉතින් ඒ වගේ තමයි ඉතින් අර ඩොග් ෂෝ ක්වොලිටි කියන සමහරවිට මෝනි ෆීචර්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ ශරීරයේ එක මේ එක දේවල් වෙනස් ශරීරයේ ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ හැම එකෙන මෙයාට වුණත් ලැබ්‍රඩෝර් රිට්‍රීවර්ට වුණත් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් එකට එළියෙන් ගියොතින් එයාට ඒක ඩිස්කොලිෆයි කියලා තමයි අපි කියන්නේ. ඒක ඩොග් ෂෝ එක රින් එකට ඇතුළට සමහරලාට එන්න සුදුසුකමක් නෙමෙයි. ඉතින් සමහරලාට මෙයා මහත් වෙන්න පුළුවන්, කෙට් වෙන්න පුළුවන්. අපේ BMI එකදී හරිද BMI එක වගේ තමයි. ඉතින් සමහරලාට අපි ඒකේ මහත් වෙන්න පුළුවන්, කෙට් වෙන්න පුළුවන්. එතකොට ඒ මිනිස්සුන්ගේ පොඩක් වෙනස් වෙනවා. ඉතින් මේගොල්ලොත් එහෙම තමයි. ඉතින් ස්ටෑන්ඩඩ්ස් එක තියෙනවා නම් ඒ බල්ලා මං හිතන්නේ ඒක තමයි බ්‍රීඩ් එක. එතකොට ක්ලබ්ස් වලින් බ්‍රීඩ් වෙරිෆිකේෂන් එකක් ලබා දෙනවා. මගේ බල්ලා ලැබ්‍රඩෝර් රිට්‍රීවර් කියලා බ්‍රීඩ් වෙරිෆිකේෂන් සර්ටිෆිකේට් එකක් වෙනම ලබා දෙනවා. ඉතින් ඒව ලැබෙනවා මං හිතන්නේ මේගොල්ලෝගේ තියෙන වටිනාකම වැඩි වෙනවා. ඒක ගන්න චුට්ටක් විතර අමාරුයි. හැබැයි බැරි කමක් නැහැ. ඉතින් පිටරට බල්ලෝ මෙහෙ ගෙනාවට පස්සේ දැන් ලංකාවේ ඉන්නවා රුසියාවෙන් කියන කට්ටිය ඉන්නවා, ඇමරිකාවෙන් කියන කට්ටිය ඉන්නවා, සර්බියාවෙන් කියන කට්ටිය ඉන්නවා, චීනෙන් කියන කට්ටිය ඉන්නවා. මෙහෙම ගොඩාක් ඉන්නවා. ඒ එනාට පස්සේ මේ වෙදේකට මේ අපි ඉන්න වෙදේකට මේගොල්ලෝ හුරු කරන්න හරි අමාරුයි. ඒතර අමාරු වුණාම මෙයා පුළුවන් හුරු කරන්න. ඊට පස්සේ මේක අපි කියන්නේ අනුවර්ධනය වෙනවා කියලා. අනුවර්ධනයෙන් ඔබ හුරු කරගන්න පුළුවන් ජෙනරේෂන් 3ක් 4ක් යද්දී. හැබැයි ගේන සතා හුරු කරගන්න කොහොමද?
ගෙන සතාව ගොඩක් කුරකන අමාරු එතවට එහිද තමයි ගොඩක් කට්ටිය මේ වෙද්දි වායුස්වාමි කරන යටතේ ලොකු ස්පේසයක් දීලා මේගොල්ලොම හදනවා ඉතින් AC එකක් කියන එක ගොඩක් කලාවට අපිට සැපක්නේ ඉතින් ඇයි අපි මේගොල්ලන්ට සැප දෙන්නේ නැත්තේ මේ කෙනෙක් ගන්නව නම් අනිවාර්යයෙන්ම සැප දීලා හදන්නම තමයි ගන්න ඕනේ මොකද අපේ ගෙදර සමාජිකෙක් වගේනේ අපේ ගෙදර සුනකෙක් ඉන්නේ සමහර කට්ටිය එහෙමත් කට්ටියක් ඉන්නවා ගෙදර කූඩුවකටම දාලා කවුරුහරි ආවතින් අපිට මෙයාගෙන් ප්‍රයෝජනෙ තියෙන කවුරුහරි හොරෙක් ආවතින් හරි කවුරුහරි ආවතින් හරි බුරණ එකකින් හරිද ඉතින් ඒකට විතරක් හදන කට්ටියක් ඉන්නවා ඉතින් මං කියන්නේ එහෙම හදන්න එපා සුනකෙක් ගන්න නම් තමන්ගේ පවුලේ සමාජිකෙක් විදියට ගන්න මේ අපිත් එක්ක මේ ඉන්න විදියට ගන්න ඉතින් එහෙම හිටි ගත්තොතින් හරි හොරෙක් ආවතින් බුරනවා ඒත් බුරනවා ඒක කරනවා ඉතින් ඒ විදිහට හැදුවොතින් හරි මේගොල්ලන් අපිට ලැබෙන ආදරය කියන්නේ හරි අමුතු දෙයක් මම කලින් කිව්වා වගේ අපේ මේගොල්ලන් ලැබෙන ආදරයට ඒකත් හරි අමුතු දෙයක් මම පහුගිය දවසක ප්‍රෝග්‍රෑම් එකක් කරාම තිසර පෙරලත් එක්ක එයා කියපු කතාවක් මට තිබ්බ මේ බිස්කට් එකක් හොට් ඩොග් එකක් අරගෙන එයා ට්‍රේනින් ඉවර කරලා එද්දි හොට් ඩොග් එකක් අරගෙන එයා කකා එද්දි අපි කියන ශ්‍රී ලංකන් හවුන්ඩ් කෙනෙක් කෑල්ලද නෙස්සෙල් හවුන්ඩ් ඉතින් එයාට ඒ කෑල්ල දීලා තියෙනවා ඒ කෑල්ල දීලා ඒ දුන්නු එකයි ඒගොල්ලොන් තිසර පෙරලක් ගෙදර අතර මම හිතන්නේ කිලෝමීටර් දෙකක වගේ ආසන්න දුරක් තියෙනවා ඉතින් කිලෝමීටර් දෙකක ඉතින් පහුවදා ඒ බල්ලා එයාගේ ගෙදර ඉස්සරහින් ඉඳලා තියෙනවා ඉතින් ඊට පස්සේ ඉඳන් එයා ගෙදර හොඳ බීඩ් එකකුත් ඉන්නවා ශ්‍රී ලංකා හවුන්ඩ් කෙනෙකුත් ඉන්නවා අපි කියන ස්ට්‍රේට් ඩොග් කෙනෙකුත් ඉන්නවා ඉතින් මම හිතන්නේ අර අපි සලකන විදියට ඒගොල්ලොන්ගෙන් ලැබෙන ආදරය හරි වෙනස් ඉතින් වායු සමීකරණ ඇතුලේ අර කන්ඩිෂන්ස් හොඳටත් එක්කම පිටරටින් කියන බල්ලෝ හදන්න පුළුවන් බැරි කමක් නැහැ හැබැයි අපි ඒගොල්ලෝ අවශ්‍ය කරන දේවල් දෙන්න ඕනේ ඒගොල්ලෝ සීතලට ඉඳලා එකපාරට රස්න දැනකට ගෙනාම පස්සේ ඒ ස්ට්‍රෙස් එක මානසික මේකත් එක්ක ඒගොල්ලෝ මැරෙන්න පුළුවන් ඒකට හොඳ උදාහරණයක් තමයි පහුගිය දවසක ලංකාවේ හම්බෙච්ච කළු කොටියා ඔව් කළු කොටියා මියගිය කළු කොටියා එයා හම්බුනේ නල්ලතනිය කියන්නේ සීතල පැත්තක් ඉතින් සීතල පැත්තක හම්බුනට පස්සේ එයා උගුලකට අහුවෙලා තියෙන ඒ උගුලට නමක් කියනවා මම මතක නෑ ඒ උගුලට අහුනට පස්සේ ඒකෙන් බේරගෙන තමයි එයා ගෙනාවේ උඩවලවට ගෙනාවට පස්සේ උඩවල කියන්නේ රස්නේ පැත්තක් ඉතින් උඩවලට ගෙනාවට පස්සේ නල්ලතන්නේ ඉන්න කළු කොටිය උඩවලට ගෙනල්ලා එයා AC රූම් එකක දාලා හිටියත් පොඩි කූඩුවක AC රූම් එකක දාලා හිටියත් එයාගේ වටේ ඉන්නේ මිනිස්සු කළු කොටිය කියන්නේ ලංකාවේ අපිට සම්පතක් රයායක් කෙනෙක් අතිශය දුර්ලභෙක් කෙනෙක් ජාන විකෘතියකින් හැදුනත් අතිශය දුර්ලභෙක් කෙනෙක් ඒ ලස්සන මං හිතන්නේ අනික් කොටින්ගේ නැහැ ඉතින් එහෙම කොටියෙක් ආරක්ෂා කරගන්න එක මම හිතන්නේ අපේ වගකීම හැබැයි අපේ කට්ටිය මොකද කරේ වටේට මිනිස්සු ෆොටෝ ගහනවා වීඩියෝ කරනවා එතන මේ මිනිස්සු කවදාවත් මේ මිනිස්සු කියන જાතිය දැකලා නැහැ මේගොල්ලෝ දැකලා තියෙනවා ඒ දැකලා තියෙන හින්දා තමයි මේගොල්ලෝ සෝෂලයිස් වෙන්නේ අරගොල්ලෝ දැකලා නැති හින්දා තමයි මේගොල්ලෝ අපේ ඇඟට කඩාපනින්නේ ඉතින් ඒ හින්දා ඕනම කෙනෙක් මිනිහෙක් වෙන්න පුළුවන් සතෙක් වෙන්න පුළුවන් තප්පර ගානක් ඇති ඒගොල්ලන්ගේ මේ මානසික ආතතිය වැඩි වෙලා ඒගොල්ලොන්ට මොන ජීවිතේ නැති වෙන්න තප්පර ගානක් ඇති ඉතින් ඒ කලකොටිය අපිට අහිමි වුණා මං කියන්නේ ඒක ඝාතනයක් කියලා හැබැයි අපිට කොහොම හරි අහිමි වෙලා දෙන්න දැන් තා කලකොටි ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ ඉතින් යම් විදිහක සත්ත්ව හිංසනයක් ඇත්තටම යම් ආකාරයක සත්ත්ව හිංසනයක් මොකද එයාට හොඳ කරන්න කියලා තමයි ගේන්නේ හැබැයි හොඳ කරන්න කියලා ගෙනාවට තව සතෙක්ට හොඳ කරන්න බෑනේ මිනිස්සු ඉන්න ඕනේ හැබැයි මිනිහෙක් අදාළ කරන පුද්ගලයන් හැරෙන්න තවත් කට්ටිය වටිනා ෆොටෝ ගහනවා කියන්නේ ඒක මානසික පීඩාවක් ඕනම කෙනෙක්ට ඉතින් එවැනි දේවල් නොකරනව නම් අර මං කිව්ව මානසික ඔතෙන්ට මං ආවේ අර මේගොල්ලන්ගේ තියෙන වටපිටාව නිර්මාණය කරන හින්දා ඒ නිර්මාණය කරෝතින් මං හිතන්නේ ඕන බ්‍රීඩ් එකකට ගෙනල්ලා ඉන්න පුළුවන් මොකද ලංකාවේ ඉන්න බෑ සීතල පැති වලින් ගෙනාපු බ්‍රීඩ්ස් හරි ලස්සනට ඉන්න සමහරවිට නෝරලේ ගිහිල්ලා ඉන්න පුළුවන් හස්කි කියලා බ්‍රීඩ් එකක් ඉන්න වෘකේක් වගේ ඉතින් ඒගොල්ලන් කෝට් එක හොඳට තියෙන කට්ටිය ඇමරිකන් නකීට කියන්නේ සීතලට හැදිච්ච එක්කෙනෙක් මේ විදිහ ලංකාවේ ඉන්න ඊට පස්සේ අබලුවේ ෂිට්සු කියන එක්කෙනා වෙන්න පුළුවන් ඊට පස්සේ ජර්මන් ෂෙපර්ඩ් සමහරවිට සීතල පැති වලින් කියන කට්ටියක් ඉන්නවා ඉතින් ඔහොම හොඳද ඊට පස්සේ චව් චව් කියන කට්ටිය ඉන්නවා ඔතනින් ගියාම මේ බ්‍රීඩ්ස් ගණනාවක් ඉන්නවා ලංකාවේ අර කලින් ඉස්සරට වඩා ඉතින් මම හිතන්නේ ඒගොල්ලන්ට අදාළ කරන වටපිටාව නිර්මාණය කරොත් මම හිතන්නේ ලස්සනට මේක ගෙනියන්න පුළුවන් ඒගොල්ලන්ට අදාළ මේ නිදහස ලබා දෙන්න පුළුවන් දැන් අයියේ අපි කතා කරා මේ ලංකාවේ ඉන්න බ්‍රීඩ්ස් ගැන කතා කරාම දැන් එක බ්‍රීඩ්ස් වල මේ දැන් මිලදී ගද්දි ගාන වෙනස් වෙනවා දැන් කොහොමද ඒක බලපාන්නේ ඒක එයාගේ සයිස් එකෙන්ද බලපාන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ ලොම් වර්ගද කොහොමද මොනවද ඒක මේ ඩිසයිඩ් වෙන්නේ කොහොමද ඒක
ඒගොලගේ ගාන බලපානගෙන සාමානය පිටටින් බල්ලෙක් මෙහට ගෙනවට පස්සේ ලංකාය ගහන මේ බදුත් එක් සහය පිටටිං මිලදී ගන්න එක්කෙනගේ බ්‍රීඩගේ කොලිටිගත් එක්ක සාමාන්‍යෙන් ලංකාවට ගොඩක් වෙලාට පිට ඩෝක්ෂෝ දිනපු කට්ටිය ඒද එතකට හෙමෙනකට කොළ ගාන චුට්ටක් වැඩි ඉති ගානාට පස්සේ එහෙන් අපි ගත්තතින් මුදලකට මෙහට එනකොට බදුත් එක්ක ඒවත් ඔක්කොමත් එක්ක මේ එනකට පොඩක් ගනම් වැඩි දැඟයි මෙහෙ බ්‍රීඩ් වෙන එකම ජාතිය මේ බල්ලයි එහෙන්ගේ එකම ජාතිය බල්ලගේ ලොකු වෙන සතිය නාදතන සමහර වෙලාවට ඒගොල්ලොන්ගේ මේ ඒක හොඳ ප්‍රශ්නයක් මගේ දන්නේ මේ බ්ලඩ් ලයින් එක කියන එක ලංකාවේ අපේ ලැබ්‍රඩෝගේ බ්ලඩ් ලයින් එකත් පිටරටක තමයි මොකද මේ ලැබ්ඩෝගෙනෙක් ලංකාව බල්ලෙක් නෙමේ හිද හැබැයි ඒ ආසන්නම බ්ලඩ් ලයින් එක අපි බලන්නවා එතකොට අපේ ඉම්පෝර්ටඩ් බල්ලො දෙන්නෙක්ගේ හම්බෙන පැටියා තමයි ඉම්පෝර්ටඩ් බ්ලඩ් ලයින් එකින් ගෙන පැටිය හැබැයි මේත් ලැබ්ඩෝ කෙනෙක් මේ ලැබ්ඩෝ ඉම්පෝර්ට් බ්ලඩ් ලයින් නෙමයි හැබැයි කොහෙම හරි මෙයා ඉන්න ඉම්පෝර්ටඩ් එකක් හැබැයි එක දුරයි එක දුර වැඩි එතකොට මේ එන්න මේ කොල්ට චුට්ට සමල කටගෙන බහිනවගේ ලැබයි ඒ වටනක පොඩ කරන අර ෆීච සමලට එන්න නැතිවෙන්න පුළ මොකද මේගොල්ලන්ගේ ඉතිහාස ගත්තන සමහරලාට මේගොල කොහ හරි තැනක වෙන බ්‍රීඩ්ඩක් එක කොස්සලා තියෙන පුළ අපි හරිටම දන්න ඉතින් එතකොට එක DNA ටෙස්ටි නොහයන්න ඉතිං එතකොට ගත්තාම අර කලින් කිවදේ එතකොට මේකොල්ලොන්ගේ මේ ලැබ්ඩෝ රුපියල් 35 හට ගත්තතින් තව ලැබ්ඩෝ කෙනෙක් ඉන්නම රුපියල් 65 තව ලැබ්ඩෝ කෙනෙක් පිටරටකින් ආපු කෙනෙක් ලක්ෂ 10ක් මොල යන්න පුළුවන් එතකොට පිටරටින් ලක්ෂ 10ක් මොල ආපු ලැබ්ඩෝගෙන් එන පැටව සමහරවිට 1,50,000 2,50,000 වෙන්න පුළුවන් ඒ වගේ මේ මුදලකට අලෙවි වෙන කට්ටිය ඉන්නවා ඉතින් ඒ විදිහට මේගොල්ලන්ගේ බ්‍රීඩින්ස් වෙනස් වෙන්න පුළුවන් මේගොල්ලන්ගේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි කතා කරනවා මේ අපි කතා කරන විදිහට අර බ්‍රීඩින් ස්ටෑන්ඩඩ්ස් එක්ක ඒගොල්ලන්ගේ තියෙන මේවත් එක්ක වෙනස් වෙන. හැබැයි මේ ලංකාවේ ඉපදිච්ච සත්තු සමහරලාට මම ලංකාවේ ඉපදිච්ච මගේ දැනුම ලංකාවේ ඉපදිච්ච ඩොබර්මන්ස්ලා ජර්මන් ෂෙපර්ඩ්ස්ලා පිටට ඩොග් ෂෝස් වල ගිහින් දිනලා තියෙනවා. ඉතින් එතකොට ඒ ලංකාවේ ඉපදිච්ච කට්ටිය පිටට බ්ලඩ් ලයින් තමයි හැබැයි ලංකාවේ බ්‍රිඩ් කලතින් ලංකාවතින් එතකොට මේ එතර ලංකා බෙට් කටිය පිට ජෝක්ෂෝස් තින බවස්ථාත් තියෙනව නැත්තන ඉතින් කවරට එහෙම තර්කයක් ගෙනවන නෑහෙම පොලිටික වෙනස්සක් වෙනවා හෙම කියලද සමල්ලට බ්ලඩ් ලයින් එක ආසන්නතම බ්ලඩ් ලයින් එකත් එක්ක මේ ගාන පොඩිබොඩි වෙනස්කම් වෙනවා නැත්තනෑ දැන් අයි අපි මේ අපිට ගොඩක් අහන්න හම්බෙන්න හැ මේ ඩෝග් ෂෝස්වත් ඔය අය ක්ලබ්ස් දෙයක් ගැන කිව්වා ඒව ගැන ඔය සාමාන්‍ය ටෙලිවිෂන් එකේවත් අපිට නිවුස් වලට අහන්න හම්බෙන්නේ නැහැ ඒව ගැන පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් පැහැදිලි කිරීමක් ඔව් පැහැදිලි කිරීමක් හැඳින්වීමක් වගේ ඔව් මේ නිවුස් වල අහන්න හම්බෙන්නේ නැත්තේ හරි ටීවී එකේ අහන්න යන්නේ නැත්තේ හරි මොකද මේ ගැන පොඩ්ඩක් කතා වෙන්නේ නැහැ හැබැයි ඩෝග් ෂෝස් ගැන මේ විද්දි ලංකාවේ කතා වෙනවා මං කියන පෙට්ටෝකේ ආවට පස්සේ කියලා හැබැයි පෙට්ටෝකයත් එක්ක මේ ඉන්න ගොඩාක් කට්ටියට ලොකු දැනුමක් ඇවිල්ලා තියෙනවා මං අපි කරපු දේත් එක්ක පොඩි ළමයාගේ පවා ඊට පස්සේ මං හිතන්නේ අපේ ඉහළම ජෙනරේෂන් වල ඉන්න කට්ටියට පවා හොඳ දැනුමක් ඇවිල්ලා තියෙනවා මේ වෙද්දි. ඉතින් එතකොට මේ ඩොග් ලංකාවේ පිළිගත්ත ඩොග් ක්ලබ්ස් දෙකයි තියෙන්නේ. එකක් CKC සිලෝන් කෙනල් ක්ලබ් එක. අනිත් එක KSL Kennel Association of Sri Lanka. මේ ක්ලබ්ස් දෙක තමයි ලංකාවේ පිළිගත්ත ක්ලබ්ස් දෙකකට තියෙන්නේ. ඉතින් ඒකෙනුත් KSL කියන එකට ජාත්‍යන්තර වශයෙන් රෙකග්නයිස් නැත්නම් ජාත්‍යන්තර වශයෙන් හඳුනා ගැනීමක් හම්බෙලා තියෙනවා. ඉතින් එතකොට මේ දෙකෙන්ම ඩොග් ෂෝස් තියෙනවා. ඒ දෙකට අමතරව පෙට්ටෝකයත් එක්ක එකතු වෙලා සමහරලාට මේ වෙද්දි ගොඩක් දෙනෙක් ෂිට්සු ක්ලබ් එකක් පිහිටව ගත්ත ළඟදී. ඉතින් ඒ ක්ලබ් එකෙන් ෂිට්සු මීට් අප් එකක් තිබ්බා පහුගිය දවසක. ඉතින් ඒ වගේ අර මේන් ක්ලබ් එකට අමතරව අර අනු කාණ්ඩයටතේ ගිහිපු ක්ලබ්ස් මේ වෙද්දි තියෙනවා නැත්තේ නෑ. ඉතින් ඒවට තාම පිළිගැනීමක් ලැබෙලා නෑ. ඉතින් පිළිගැනීමක් ලැබෙයි ඉස්සරහට. එහෙම වුණොතින් තව මේ මං කියන මේ සබ්ජෙක්ට් එක තවදුරටත් මේක විහිදිලා යයි. එතකොට ලංකාවේ ඕන කෙනෙක්ට අර මේක පොතක් පෑනක් කියන්න වගේ නෑ මේ බල්ල මේක කියලා කියන්න පුළුවන් දැනුමක් ලැබෙයි. මොකද මම පෞද්ගලිකව දන්නවා අපේ වටා මේ පොඩි ළමයින් ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා. පොඩි ළමයින් ගොඩාක් ආදරය කරන ප්‍රෝග්‍රෑම් එකක් තමයි පෙට්ටෝක් කියන්නේ. ඉතින් අපි මේ කතා කරන ගත්ත දවසේ ඉඳලා මම හිතන්නේ ඒගොල්ලොන්ගෙන් අම්මලා අතලට වෙන කරදර වැඩි යදි බල්ලෙක් ඕනේ කියලා. හැබැයි බල්ලෙක් හදනවා කියන එක ඒගොල්ලොන්ට දෙන අමුතුම අත්දැකීමක්. මම හිතන්නේ දෙනවා වගේ. ඔව් අමුතුම අත්දැකීමක් සහ ඒක එහෙම දුන්නම ජීවත් වෙනවා කියන එක
අපිට ආදරයත් එක් අමුතුම වෙනස් මාදරයක් ජීවත්වන කියන එක අපිට ඒක පොඩිකායදලම තිබ්බර පස්සේ අපි ලොකුණට පස්සේ ඒක අපිට බලපානවා ඇත්තටම අපි හරි විදියට සමහරට ජීවත්වෙන්න බලපානවා සමට අපට මෙයාගොල්ලොන්ගේ ඉගෙන ගන්න දේවලුත් තියෙනවා ඉතින් එතකොට අපි මේකල ට්‍රේන් කරන බල හැ අපි මේකල ඉගෙන ගන්න දේවලුත් තියෙන මංගර කලින්කව මේ කවද තරහවල නැති කටියක් ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා ඉතින් අර කලබ්ස් ගැන කතා කරාතින් අර කලබ් දෙක තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දැන් ගොඩක් කට්ටි කතා වෙනවා මොකද දැන් ටීවී එකට රැඳිලා ඉන්න පිරිස අඩු වෙගෙන යනවා පත්තරවලට පිරිස දැන් නැති වෙගෙන යනවා ඉතින් එතකොට සමාජ මාධ්‍ය YouTube වෙන්න පුළුවන් වෙන ඕනේ සමාජ මාධ්‍යයක් වෙන්න පුළුවන් මේ දැන් මේ අලුත් ළමයින් මේත් එක්කම තමයි කොට නැගෙන්නේ ඉතින් අපි කොච්චර ගෙවත් ස්කෝල්ඩ් ෆෝන් එකක් ගේන එපාගේ වට තමයි ෆෝන් එක ගේනවා ඒක නවත්තන්න බෑ මං හිතන්නේ හෙඩ් ප්‍රිෆෙක්ට් ආවත් නවත්තන්න හරි අමාරු දෙයක් මේ වෙද්දි ඉතින් එතකොට ඒ ගෙනල්ලක් සමහර කට්ටිය ඉන්නවා මේක වැරදි විදිහට භාවිත කරන කට්ටිය සමහර කට්ටිය ඉන්න නරක මේක හොඳ විදිහට භාවිත කරන කට්ටිය සමහර කට්ටිය ඉන්න මේක දෙපැත්තටම භාවිත කරන කට්ටිය ඉතින් හැබැයි මේ අපි හරි විදිහට දෙයක් කරොත් අපිට මං හිතන්නේ මේ වරදින්නේ නෑ මොකද ලංකාවේ YouTube සංස්කෘතිය ගැන කතා කරොත් ලංකාවේ ඕන තරම් YouTube channels තියෙනවානේ මේ විදිහට ගොඩාක් බිහි වෙන යනවා මම මේ කතා කරන ලාවෙත් ගොඩාක් බිහි වෙනවා ඇති ඉතින් එතකොට බිහි වෙන එක හොඳයි මොකද නිර්මාණශීලී හැකියාවක් තියෙන කට්ටියට බිහි වෙන දේ හොඳයි හැබැයි මේක මේ අර සමහර කට්ටිය මේ YouTube වල නෑ මම කරන්නේ මේක YouTube වල විතරයි TV එකේ මගේම පෙන්වන්න බෑ මොකද TV එකේ මට පෙන්වන්න බෑ වෙන්නේ නැති බෑ තමයි මොකද TV එකේ මේක අර මේක ethics එක්ක යන හින්දා සමහරවිට පෙන්වන්න බැරි දේවල් තියෙන ඉතින් ඒක YouTube එකෙන් බලනවා ඉතින් එතකොට අපි අම්බල දාලා දැනගන්න ඕනේ ළමයා මොනවද බලන්නේ කියන එක සම්බන්ධයෙන් දැනුමක් තියෙන්න ඕනේ සහ මේකක් තියෙන්න ඕනේ ඉතින් මම හිතන්නේ හරි දෙයක් දුන්නොත් ඉතින් ලංකාවේ අර හරි ට්‍රෙන්ඩ් එකක් ක්‍රියේට් කරන්න ඒ කියන්නේ අර හොඳ දෙයක් කළා දෙයක් කරන්න හරි අමාරුනේ ලංකාවේ මම මේක දැන් මේක රොයල් TV එකට කියන්න ඕන හින්දා කියනවා සමහරවිට ළමයි තරුණ ළමයි ඉස්කෝලේ යන වෙන්න පුළුවන් මේ යෝන් වයසේ ඉන්න කට්ටිය හරියට හැදුවේ නැත්තම් ඒගොල්ලෝ ලොකු වුණාන් පස්සේ ඒගොල්ලන්ගේ මනස විකෘති වෙනවා ඉතින් එතකොට හරි විදිහට හදන්න නම් ඒගොල්ලෝ දැන් දකින්නේ YouTube එක දැන් දකින්නේ Facebook එක දැන් දකින්නේ සමහරවිට Twitter එක Instagram එක වෙන්න පුළුවන් ඉතින් මේකේ හරි විදිහට දේවල් කරන කට්ටිය ෆලෝ කරේ නැත්තම් හරි විදිහට කරන කට්ටිය දැක්කේ නැත්තම් හරි මම හිතන්නේ අනාගත ළමයි එන්නේ අර දේටම තමයි ඉතින් වැරදි දේටම තමයි යොමු වෙන්නේ ඉතින් මම හිතන්නේ හරි දෙයක් කරවදී මම හිතන්නේ කවදාවත් හරි බැර මේ වෙන්නේ නැහැ හරි විදිහට ගියොත් හරි විදිහටම යන්න පුළුවන් ඉතින් මම මේ බයිනව නෙමෙයි වැරදි කරන කට්ටිය එහෙම කරනවා කියලා views ගන්න ඕන තරම් කට්ටිය එක දේවල් කරනවා ඉතින් ඒක ඒගොල්ලොන්ට බාරයි අපි බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරා ඒ දවස්වල ඉඳලා හොඳ දේ කරලා අපි විතරක් නෙමෙයි හොඳ දේ කරන තා කට්ටිය ඉන්නවා ඉතින් ඒත් මිනිස්සු බාර ගන්නවා මිනිස්සු බාර ගන්න විවිධ පැති තියෙන්න පුළුවන් හැබැයි කවදහරි දවසක ඒක බාර ගෑනවා මිනිස්සුන්ට මේක තමයි මේ හොඳ දේ කියලා ඉතින් ඒක මිනිස්සුන්ට බාරයි ඉතින් අපිට කියන්න බෑ ඒක තම තමන්ගේ කැමැත්ත අනුව වෙන දෙයක් කලින් අපි කතා කරගෙන හිටියා විශේෂ සුනකවර ගැන ලංකාවේ ඉන්න තව ක්ලබ්ස් ගැන කතා කරා අපි දැන් මට අයියාගේ අත්දැකීමෙන් කියන්න අයියා කොහොමද බල්ලෙක් තෝරන්නේ අයියා කොහොමද අලුතෙන් බල්ලෙක් මිලදී ගන්නවා නම් ගන්නේ රටින් ගන්නවද මෙහි බ්‍රීඩ් එකක් ගන්නවද කොහොමද ඒක වෙන්නේ ඒ මොකක්ද මේ ප්‍රොසෙස් එක මාර ප්‍රශ්නයකි රයිට් මෙහෙම මම උත්තර දෙන්නම් ඒකට මෙහෙම බල්ලෙක් මිලදී ගන්නව නම් ඉතින් ගොඩක් වෙලාවට බලන්න ඕනේ දැන් අපේ කට්ටිය බලන දෙයක් තමයි මේ සර්ටිෆිකේට්ස් තියෙනද කියන කතන්දරේ හැබැයි මේ සර්ටිෆිකේට්ස් අවශ්‍ය වෙන්නේ නැහැ ඔයා ගෙදර හදන්න නම් බල්ලව ගන්න හැබැයි ඩොග් ෂෝස් වලට දානවා නම් සර්ටිෆිකේට්ස් අනිවාර්යයෙන්ම අවශ්‍යයි සමහර කට්ටිය බ්‍රීඩින්ග්ස් වලට හදනවා ඉතින් එතකොට ඒගොල්ලන්ට සර්ටිෆිකේට්ස් අවශ්‍යයි ඉතින් එතකොට බීඩින්ග්ස් වලට හදන කට්ටිය ඒගොල්ලන්ට පිට රටින් සමහරකට බල්ල ගන්න ඒගොල්ලන්ගේ ඉම්පෝර්ට් ලීටර්ස් වලින් බල්ල ගන්න සමහරකට ගෙදර කට්ටියත් මේ විදියට ගන්න කරගෙන හදන්න කැමති නැතුව නෙමෙයි ඉතින් ඒක එක්කෙනාගේ choice එක මත සමහරලාට වෙනස් වෙනවා ඉතින් දැන් මම ගොඩක් වෙලාට මගේ හොබි එක තියෙන්නේ මම බල්ල හදනවා ඉතින් එහාට ගිහිල්ලා මම මාළුන්ට ගොඩාක් ආසයි ඉතින් මම මාළු හදනවා ඒගොල්ලන්ට මට දෙන්න පුළුවන් හැමදේම දීලා මම මාළු හදනවා ඉතින් ඒ විදිහට තමයි හැබැයි එක විදිහට දැන් මාළුන්ගේ හැම වුණා කියලා මාළුන්ගේ තියෙනවා අර ස්ටෑන්ඩඩ්ස් බිල් ස්ටෑන්ඩඩ්ස් ඉන්න ජපනීස් කොයි කියන මාළුව ගත්තාට පස්සේ ජපානෙන් මෙහෙට ආනයනය කරන කට්ටිය ගත්තාන් පස්සේ ඒගොල්ලෝගේ බොඩි ෂේප් එකේ ඉඳලා ඒගොල්ලෝගේ ඉන්න විදියේ ඉඳලා වෙනස්කම් තියෙනවා ඉතින් එකින් එකට වෙනස්යි සමහරලාට ඉතින් ඕක අපේ ලෝකල් කාෆ් එක ගත්තාම ඒක නෑ ඉතින් අපේ කාෆ් හදන්න බැරි කමක් නෑනේ හදන්න පුළුවන් ඉතින් එහෙම අපිට අවශ්‍ය අපිට මානසික සුවය අපිට අවශ්‍ය මේ මානසික සැනසීම ඕනම සතෙක්ගෙන් ලබා ගන්න පුළුවන් ඒක ශ්‍රී ලංකන් හවුන්ඩ්ද නැත්තම් ලැබ්‍රඩෝර් රිට්‍රීවර්ද කියලා වෙනසක් නෑ මම හිතන්නේ ඉතින් ඒක තමන්ගේ කැමැත්ත මත ඒක වෙන්නේ දැන් අයියේ අපි කලින් කතා කරා පිට රටින් ගෙන බල්ලෝ ගැන
ඒකම අපිට දැන් මේ දැනුත් මේ යන කොවිඩ් තත්ත්වෙත් එක්ක බැලුවම පිටරටින් එන බල්ලොන්ගෙන් ලෙඩ එන්නේ නැද්ද ලංකාවට? එතකොට තව දෙයක් තමයි ලංකාවේ ඔය මේ සුනකෙන් විතරක් නෙමෙයි අනිත් සතුන්ට උනත් කොහොමද පහසුකම් මේ ප්‍රතිකාර කරන? සුරතලුන්ගෙන් පිටරටින් එන කට්ටියගෙන් ලංකාවට ලෙඩ එනවා නැත්තේ නෑ. සමහරලාට අපි හරි දෙයක් ගෙනාව නැතොතින් එහෙම සමහරලාට පිටරටින් ගේන්න පුළුවන් අපේ එක්ස්පයර් වෙච්ච එකක්. මෙහෙට එනවතින් ඒක එක්ස්පයර්. ඉතින් එතකොට ඒ වගේ ලෙඩ එනවා. ලෙඩ එන්නේ නැතුව නෙමෙයි. එහෙම අවස්ථාවක් තියෙනවා ලංකාව ඇතුළේ වෙච්ච. ඉතින් ඒ ලෙඩාවට පස්සේ හොද කරගන්න හරි අමාරුයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මම හිතන්නේ මේ ලංකාවේ තුලත්. ඉතින් එහෙම එනවා. හැබැයි ඒක දැන් ඔය පහුගිය කාලේ කිව්වනේ කොරෝනා එනවා කියලා කතන්දරයක්. ඒක නම් මං හිතන්නේ මේ හරි කතන්දරයක් කියලා මම හිතන්නේ. ඔව් මම හිතන්නේ ඒක බොරු කතන්දරයක්. හැබැයි කොරෝනා කියලා වෙනම වෛරස් එකක් මේගොල්ලෝගේ තියෙනවා. හැබැයි මං හිතන්නේ ලංකාවේ ඒක නෑ. මේ වෙනම එකක් තියෙන. හැබැයි මේ මිනිස්සුන්ට හැදෙන කොරෝනා එක නෙමෙයි ඒ. මම දැනුවත්. ඉතින් ලෙඩ රෝග එනවා. ඉතින් එහෙම එන්නේ නැතුව ඒගොල්ලොම තෝරගෙන හරි විදිහකට ගන්න ඕනේ ගැනුම් කරුවා. ඉතින් එහෙම වුණොත් හරි බ්‍රීඩ් කෙනෙක් වෙන්න ඕනේ. ඒ පිටරට රෙකග්නයිස් බ්‍රීඩ් කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ ගේන විදිය ට්‍රාන්ස්පෝර්ටේෂන් සම්බන්ධයෙන් අපි දැනුවත් වෙන්න ඕනේ. මොන වගේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එක අපිට ලැබෙන්නේ. ඒක ආරක්ෂිතයිද කියන සැලකුමත් වෙන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ගත්තන් පස්සේ අපේ රටට එන්නේ මං හිතන්නේ හොඳ සතෙක්. ඉතින් නිරෝගීමත් හොඳ සතෙක්. ඉතින් එහෙම වුණාට පස්සේ අපිට එන මේ රිස්ක් එක නැත්තම් මේ බලපෑම හරි අඩුයි. ඉතින් එහෙම වුණාම හොඳ විදිහට මේක පවත්වාගෙන යන්න පුළුවන්. නැත්තම් ලෙඩ එන්නේ නැතුවම නොවේ. ලෙඩ එනවා. පහසුකම් සම්බන්ධයක් ගැහුවා. ඊට පස්සේ මේ ලංකාවේ ඉස්සර වගේ නෙමෙයි. දැන් සුනකීන්ට ඊට පස්සේ බල්ලුන්ට වෙන්න පුළුවන්. පහසුකම් මම හිතන හොඳ පහසුකම් තියෙන මේ හොස්පිටල්ස් කීපයක් තියෙනවා ලංකාවේ. ඉතින් අපිට අපිට ලෙඩක් වුණාට පස්සේ අපිට තියෙන හොස්පිටල්ස් වගේ මේගොල්ලන්ටත් හොස්පිටල්ස් තියෙනවා. කොළඹවට තියෙන්න පුළුවන්. මේ මීගමවට තියෙන ඒ වගේ තියෙනවා ඉතින් හොස්පිටල්ස් කීපයක්. ඉතින් මට එකක් කියලා කියන්න අමාරුයි. මොකද ඒක බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරලා වෙන්න පුළුවන් හින්දා. ඉතින් හැබැයි හින්දා මම හිතන්නේ මම දැනුවත් තියෙන හොඳ හොස්පිටල්ස් ඉතින් ඒගොල්ලොත් එක්ක එකතු වෙන්න පුළුවන්. එහෙම එකතු වුණොත් මම හිතන්නේ අර මේගොල්ලොන්ට සෞඛ්‍ය සම්පන්න විදියට ඉන්න පුළුවන්. ඒ වගේම තව එකක් කියන්න ඕනේ. දැන් ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි මේගොල්ලෝ ගත්තන් පස්සේ අපිට මේ ගෙදරම තමයි ඉන්න වෙන්නේ. අපිට ට්‍රිප් එකක් යන්න බෑ, එළියට යන්න බෑ කියලා. සමහරවිට ට්‍රිප් එකක් යද්දි මේගොල්ලෝම දායන කට්ටියක් ඉන්නවා. සමහරවිට ට්‍රිප් එකක් යද්දි ගොඩක් දුර හදිසියවත් වෙලා කියලා ඉන්න හිටියොතින් පිටරටක ගියොතින් වගේ මේගොල්ලෝ ගෙනියන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් එතකොට හැමුණාම බෝඩින් ප්ලේසස් තියෙන්නේ. අපිට නැවතිලා ඉන්න වගේ මේගොල්ලන්ට බෝඩ් කරන්න ස්ථානක් තියෙනවා දැන්. ඩේ කෙයා වගේ. ඉතින් ඒ වගේ ස්ථානක් තියෙන ලංකාව ඇතුළේ. ඉතින් ලංකාව එකයි මම කියන්නේ අර ඉස්සර තිබ්බ ලංකාවනේ මේ සොරතුලුන්ට තියෙන ස්ථානය එන්න ටිකක් වැඩි වෙගෙන යන රටක් දැන්. ඉතින් ඒක ඉස්සරහට තවදුරටත් දියුණු කරන්න මේ රටේ පෙට්ස්ලට හොටෙල්ස් වලට යන්න පුළුවන්. ඒකට අපි කියන්නේ ඒගොල්ලන්ට අලව් කරන්න පුළුවන් තත්ත්වයකට පත් කරන්න. ඊට පස්සේ වෝකින් පාත් එක්ක යනකොට මෙයත් එක්ක යන්න පුළුවන් තත්ත්වයකට පත් කරන්න. මොකද වෝකින් පාත් හදන්නේ මේගොල්ලන්ට නෙමෙයිනේ අපේ රටේ. ඉතින් මිනිසුන් විතර සමහරට යන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ට අයින තත්ත්වයට පත් කරන්න අපිට පුළුවන්. විශේෂයෙන්ම පෙට්ටොක් අපි මේ ගැන කතා කරන හින්දා අපිට ලොකක් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ ඉතින් මම හිතනවා අනික් කට්ටියත් එකතු වෙයි කියලා. මම හිතන්නේ මේක බලන් ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක සම්බන්ධයෙන් ක්‍රියා කරන කට්ටිය වෙන්න පුළුවන්. මේක හදන්න එකතු වෙන්න ඕනේ. මොකද මේ අපේ පවුලේ සමාජිකයෙක් ඉන්න කෙනා මේ අපේ ඉස්සරින්දම කියන අර මිනිහගේ ළඟම ඉන්න සමාජික බල්ලා කියලා. ඉතින් මිනිසාගේ හොඳ මෙයාළුවා. ඉතින් එතකොට ඒ වගේ දේවල් වලින් මේකට දෙන්න පුළුවන් ස්ථානය වැඩි ලංකාව ඇතුළේ. ඉතින් පහසුකම් තියෙනවා දැන් ලංකාවේ. ඊට පස්සේ බෝඩ් කරන ස්ථාන තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝගේ සෞඛ්‍ය සම්පන්න ගැටලු වලට ප්‍රතිකාර කරන පිටරට තියෙන පහසුකම් පවා දැන් මේ වෙද්දී ලංකාවේ හොස්පිටල්ස් වල තියෙනවා. ඔව් අපි දැන් අයියා මට මේ කතා කරද්දි කිව්වා නිරන්තරයෙන්ම කියපු දෙයක් තමයි ලංකාවේ හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සු ඉන්නවා කියලා. දැන් අයියා ඔය මේ වෛද්‍ය පහසුකම් ගැන කියනවා ඒ හොඳ පැත්ත. අපි කලින් කතා කරා සත්ත්ව හිංසනය ගැන. ඒකෙන් අපිට තේරෙනවා හොඳට මේ දෙජාතියම ලංකාවේ ගන්නට යන. අනිවාර්යයෙන් ඒක තමයි අපි නිතරම කියන්නේ. හොඳ මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා. තරාදිය බැලන්ස් වෙන්න හොඳ නෑ හැබැයි. මේකේ හොඳ මිනිස්සුන්ගේ පැත්ත වැඩි වෙලා අරක ඉස්සුනොත් තමයි ඕනම රටක් ලස්සනට කරගෙන යන්න පුළුවන්. මොකද පිටරටවල මේගොල්ලන්ට දීලා තියෙන ස්ථානය පිටරටවල ලොකු හොඳ ස්ථානයක් තියෙනවා. මම හිතන්නේ අපිට ගියාම සමහරලාට අපි පුදුම වෙන තරමේ ස්ථානයක් දීලා තියෙනවා. හැබැයි ලංකාවේ තත්ත්වයට තාම ඇවිල්ලා නැහැ. තුමන් ලෝකේ රටක් ඉඳ වෙන්න පුළුවන්. තාම සම්වර්ධන මේ පාත රටක් ඉඳ වෙන්න පුළුවන්. ඉතින් ඒක එන්න වැඩි වේවි. මතත් එකට යයි කියලා හිතන විශ්වාස කරනවා.
අයියගේ අත්දැකින්වලට අනුව මේ පෙට්ටොක් චැනල් එකයි අයියා සුරතලුන් එක කියවපු කාලෙත් එක්ක අයියට ඉතා විශේෂ ගණයේ සතෙක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ බල්ලෙක් වේවා, පූසෙක් වේවා, මාළු වේවා. එහෙම විශේෂ ගණයේ අත්දැකින් තියෙනවද අයියට සත්තු එක්ක? විශේෂ ගණය කියන්නේ අනිත් කටයත් එක්ක බලද්දී සමහරලාට ලොකු වෙන්න පුළුවන් ඒකලොන්ට වඩා. ඉතින් සතු හැමෝම විශේෂයි. හැබැයි අපිට එක ප්‍රෝග්‍රෑම් එකකදී මට හම්බුණා දැනට ලංකාවේ ලොකුම බල්ලා. හැබැයි මේ බ්‍රීඩ් එක ලොකුයි. ඉතින් ඒ හින්දා තමයි ලංකාවේ දැනට ලොකුම බල්ලයා කියන්නේ ඉංග්‍රීසි මැස්ටිෆ් කෙනෙක්. කොළඹින්. ඉතින් මම හිතන්නේ එයා තමයි මම හිතන්නේ දැනට හම්බෙච්ච ලොකුම එක්කෙනෙක්. ඊට පස්සේ ලක්ෂ 20ක පරවියෙක් හම්බෙලා තියෙනවා. ඉතින් එයා ගානත් එක්ක එයාගේ විශේෂත්වයක් තියෙනවා. ඊට පස්සේ සමහරලාට අපි අලි ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඉතින් අලිය අපිට කොහොමද විශේෂයිනේ. ඊට පස්සේ කතා කරන කුරුල්ලෝ හම්බෙලා තියෙනවා. ඒ විදිහට ඉතින් හරි මාර ලවින් මේ කැට්ස්ලා ඉන්න පුළුවන්. සමහරලාට අර පර්ෂියන් කැට් කෙනෙක් කෙනා සමහරලාට බුම් නිකන් හරි මාර ආඩම්බරකාර පූසෙක්. හැබැයි සමහරලාට ඒ පූසගේ හැටියේ ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාට අර අපිත් එක්කම ඉන්න ගතිය අඩුයි. ඉතින් හැබැයි අපිත් එක්ක ඉන්න කට්ටියත් ඉන්නවා නැතුව නෙමෙයි. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් විශේෂ දේවල් ඉතින් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ මාළු පිටටින් ගෙනාපු මාළු වෙන්න පුළුවන්. ගණන් මාළු වෙන්න පුළුවන්. ඉතින් හරි ලස්සන සබ්ජෙක්ට් එකක් මේක. මොකද දේශපාලනය නෙමෙයි අපි කතා කරන්නේ. අපි ඊට පස්සේ තව එක්කෙනෙක්ගේ ගොසිප් එකක් හොයන එකක් නෙමෙයි කතා කරන්නේ. අපි මේගොල්ලෝ ගැන කතා කරන්නේ. මේගොල්ලෝ ගැන අපි කතා කරන හින්දාද දැන් අලුතෙන් ගන්න එක්කෙනෙක් ගියොතින් පෙට්ටෝක් එක බලලා මොකක්ද මං ගන්න ඕනේ කියන බ්‍රීඩ් එක තෝරගන්න පුළුවන්. මං පළවෙනි සත්වයාට ගන්න ඕනේ බ්‍රීඩ් එක මොකක්ද කියලා තෝරගන්න පුළුවන්. මේගොල්ලෝගේ ස්ටෑන්ඩඩ්ස් මොනවද කියලා බලා ගන්න පුළුවන්. මේගොල්ලෝගේ මේ මං හරි හමන් කෙනෙක් ගන්න ඕනේ මොනවද කියලා බලා ගන්න පුළුවන්. හැම එකක්ම ඉතින් බලා ගන්න දැන් ඉඩ ලබා දීලා තියෙන ඉතින් මං හිතන්නේ ඉතින් ඒ හින්දාම තමයි අපිට ගොඩාක් මිනිස්සු ආදරේ ගොඩාක් කට්ටිය ආදරේ විශේෂයෙන්ම ළමයි. හරිද මේ ඉස්කෝලේ ළමයි හරිම ආදරය කරන වැඩසටහනක් බවට පත්වලා තියෙනවා පෙට්ටෝක් ඒ හින්දාම. අවසාන වශයෙන් අයියට මොනවද ඔය ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් මට ස්තුති කරන්න ඕනේ විශේෂයෙන්ම රොයල් ටීවී එකට ඔයගොල්ලෝ කරගෙන යන වැඩේට සුබ පාත්වනවා මම. ඒ වගේම මම නිතරම කියන්නේ මම කලින් කිව්වා වගේ ශ්‍රී ලංකන් හවුන්ඩ් කියන අපි ඉන්න ස්ට්‍රේ ඩොග්ට අපි දැන් ඉඳන්ම SL හවුන්ඩ් ශ්‍රී ලංකන් හවුන්ඩ් කියලා කතා කරමු. එහෙම නැත්නම් තා ජෙනරේෂන් දෙක තුනකින් එයාට ඒ නමට රෙජිස්ටර් වෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමක් විදිහට රෙජිස්ටර් කරගන්න බැරි වුණත් අපේ හිත ඇතුළේ රෙජිස්ටර් වෙනවා. ඉතින් ඒ අදහස ඒක ඔළුවේ තියාගෙන සතුන්ට ආදරය කරන්න සතෙක් අරගෙන හදන්න සමහරවිට ගෙදර ඉඳ නැති ඉන්න පුළුවන් බල්ලෙක් හදන්න මාල්ටන්ගයක් තියාගෙන ඉඳ පුළුවන් නේ හදන්න මම හිතන්නේ ඒ ආදරය ගොඩක් වටිනවා අපිට ඉදිරියේදී ජීවත් වෙන්න අපි මම මේ අද දවසේදී ගොඩක් වෙලාවට කතා කරන්නේ ගොඩක් පොඩි ළමයින්ට වෙන්න පුළුවන් ඉස්කෝලේ ළමයින්ට වෙනවා ඉතින් මම හිතන්නේ ඒ ආදරය ගොඩක් වටිනවා අපිට හරි විදියට හැදෙන්න නම් අපේ මානසික තත්ත්වය හරි අපේ ගිණීම් මට්ටමේ හරි අපිට හරි විදියට අපි හරි පාරක ගමන් කරන්න මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වෙනවා. අද මේ වැඩසටහනින් සුළුදා සතුන් ගැන හරවත් මාතෘකා කතා කරා. නැවත අපි මෙවැනි වැඩසටහනකින් හමු වෙමු.